හෙලෝ ගයිස් ගියසති අපේ එවරස් බේස් කැම්ප් ට්‍රෙක් එකේ වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බා Instagram එකේ Facebook එකේ ඒ වගේම YouTube comments වල ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ප්‍රශ්න වලට එකින් එකට වෙන වෙනම උත්තර දෙනවට වඩා ඒ ප්‍රශ්න හැම එකක්ම එකතු කරලා කම්බයින් කරලා වීඩියෝ එකකින් උත්තර දුන්නොත් ලේසි කියලා හිතුණා. මොකද ඒවට උත්තර නොදීත් බෑ ගොඩක් ඉම්පෝටන්ට් වගේම ලස්සන ප්‍රශ්න අහලා තිබ්බා මේ ගමන ගැන. මම මේ ස්ක්‍රීන් එකේ දාගෙන තියෙන ප්‍රශ්න ටික සමරයිස් කරලා questions 9ක් විදිහට අපි දැන් මේ වීඩියෝ එකේ ඒ questions එකෙන් එකට ගිහිල්ලා බලමු මොනවද තිබ්බ ප්‍රශ්න ටික ඒවට මොනවද දෙන්න පුළුවන් උත්තර ටික කියලා. එහෙනම් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ හිමාලයේ තියෙන එවරස්ට් වලද එවරස්ට් හිමාලය එවරස්ට් බේස් කැම්ප් වල වෙනස මොකක්ද? ඇත්තටම මේක ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක්. පටන් ගමු අපි හිමාලය කියන්නේ මොකක්ද කියන තැනින්. හිමාලය කියන්නේ කන්දක් නෙවෙයි. හිමාලය කියන්නේ කඳු පන්තියක්. මේ කඳු පන්තිය ඇත්තටම ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, චීනය, භූතානය, ටිබෙට් කියන රටවල් සෙට් එකම පුරා විහිදලා තියෙන කඳු පන්තිය. මේ කඳු පන්තිය තමයි එවරස්ට් තියෙන්නේ. ඒ වගේම ලෝකයේ මීටර් 8000ට වඩා උස කඳු 14ම තියෙන්නේ මේ කඳු පන්තියේ. හිමාලයෙන් එවරස්ට් වලට ආවොත් එවරස්ට් කියන්නේ ලෝකයේ උසම කන්ද. හරියටම කියනවා නම් මුහුදු මට්ටමේ ඉඳන් ලෝකයේ තියෙන උසම කන්ද. මේක මීටර් 8848ක් විතර උසයි. දැන් මේ එවරස්ට් නගින කට්ටිය නගින්න දවසකින් අපිට හිතුන ගමන් ගිහලා නගින්න බෑ. එවරස්ට් නගින කට්ටියට සාමාන්‍යයෙන් සති 6ක් 8ක් වගේ කාලයක් ගත වෙනවා යට ඉඳන් මුදුනටම නගින්න. ඉතින් මේ 6-8 කාලේ ගත වෙන අතරතුර ඒගොල්ලෝ නැවතිලා ඉන්න ප්‍රධාන කැම්ප් එකක් තියෙනවා. ඒකට තමයි මේ එවරස්ට් බේස් කැම්ප් එක කියන්නේ. ඒගොල්ලෝ මේ බේස් කැම්ප් එකේ ඉඳගෙන මුදුනට යනකොට කැම්ප් 1 තියෙනවා, කැම්ප් 2 තියෙනවා, කැම්ප් 3 තියෙනවා, කැම්ප් 4 තියෙනවා. ඊට පස්සේ තමයි මුදුන තියෙන්නේ. ඉතින් මේ බේස් කැම්ප් එකේ නම් තමයි ඒගොල්ලෝ කැම්ප් 1 ගිහිල්ලා ආයෙත් අරට ඇවිල්ලා කැම්ප් 2 ගිහිල්ලා ආයෙත් අරට ඇවිල්ලා ඒගොල්ලෝගේ ඇඟ මේ high altitudes වලට acclimatize කරගෙන ගොඩක් වෙලාට ඉන්නේ මේ බේස් කැම්ප් එකේ. මේ දේවල් හැම එකක්ම එක්ක එවරස්ට් බේස් කැම්ප් එකට යන ගමන ගොඩක් ප්‍රසිද්ධ ට්‍රෙක් එකක් විදිහට ලෝකෙම හඳුන්වාගෙන තියෙනවා. ඉතින් ඕක තමයි හිමාලය එවරස්ට් සහ එවරස්ට් බේස් කැම්ප් එකේ වෙනස. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි බේස් කැම්ප් එකට ගියේ මුදුනටම ගියේ නැද්ද? යන්න බලාපොරොත්තුවක් තියනවාද? ඔව් මුදුනටම ගියේ නැද්ද කියලා අහන්නේ එවරස්ට් වල මුදුනටම ගියේ නැද්ද කියන එක. හරි ඒක කොහොමද උත්තර දෙන්නේ? මෙහෙම කියන්න. එවරස්ට් මුදුනටම යන එක කියන එක අපි හිතනවා තරම් ලේසි වැඩක් නෙවෙයි. එවරස්ට් කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 8848ක් උඩින් තියෙන තැනක්. මේ මට්ටමේදී ඔක්සිජන් තියෙන්නේ අපි පොළොව මට්ටමේ සාමාන්‍ය මුහුදු මට්ටමේ ගන්න ඔක්සිජන් වගේ 130ක් විතර. ඒ කියන්නේ මුහුදු මට්ටමේ අඩියක් තියන්න ඔක්සිජන් යම්කිසි ප්‍රමාණයක් ගන්නවද ඒ වගේ ඔක්සිජන් 3 ගුණයක් ඕනේ අඩියක් තියන්න. ඒ වගේම මේ කලාපයට කියන්නේ ඩෙත් සෝන් එක කියලා. ඒත් එක්කම ඩෙත් සෝන් එක කියන හින්දාම ගොඩක් වෙලාවට මේ හරියට ඇක්ලයිමටයිස් වුණොත් තමයි ඒ ඇල්ටිටියුඩ් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ලොකු ගමනක්. ගමන ලොකුයි වගේම යන වියදමත් ලොකුයි. ඉතින් මේ හැමදේම කන්සිඩර් කරලා මම තුන් පැත්තකින් උත්තරය කියන්න. පළවෙනි පැත්ත තමයි ෆයිනෑන්ෂල්, දෙවෙනි පැත්ත තමයි ෆිසිකල්, තුන්වෙනි පැත්ත ටෙක්නිකල්. ෆයිනෑන්ෂල් පැත්තෙන් මේ ලොකු ගමන ගැන කියනවා නම් මේකට වියදම මම දන්න විදිහට සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 20000ක් විතර යනවා. ඇමරිකන් ඩොලර් 20000 කියන්නේ ලංකාව සල්ලි වලින් සාමාන්‍ය රුපියල් 40000කට ලක්ෂ 40කට ආසන්න ගන්න. 40000ක් නෙවෙයි ලක්ෂ 40කට ආසන්න ගන්න. සාමාන්‍යයක් වශයෙන් ගත්තොත් මීට වඩා යනවා. මේ ලක්ෂ 40කට යන්නේ සාමාන්‍ය මිනිමම්. ඒ කියන්නේ අඩුම තියෙන කම්පැනිස් වල ගන්න. ඊට වඩා ටිකක් උඩ සාමාන්‍ය හොඳ මිඩ් රේන්ජ් කම්පැනි එකකට ගියොත් ඇමරිකන් ඩොලර් 50 ඉඳන් 60000 වගේ වෙනකන් රේන්ජ් එකක යනවා. මම අහලා තියෙන විදිහට ලංකාවෙන් එවරස්ට් මුදුනටම ගිහිල්ලා තියෙනවා දෙන්නෙක් මේ වෙනකොට 2016 ගියා පළවෙනියට ජයන්ති කුරුටුම්පල ඊට පස්සේ 2018 ගියා ජොහන් පීරිස්. මම ආටිකල්ස් කීප එක දැක්කා 2016 ඒ දෙන්නම එකතු වෙලා කරපු එක්ස්පෙඩිෂන් එකට ඩොලර් 1,30,000ක් විතර ගියා කියන්නේ. ඒ කියන්නේ කෝටි 2කටත් වැඩි මුදලක්. ඊට පස්සේ 2018 ජොහන් පීරිස් තනියම කරපු එක්ස්පෙඩිෂන් එකට IMG කියන කම්පැනි එකත් එක්ක ඩොලර් 58,000ක් ගියා කියලා. කියන්නේ ලක්ෂ 90කටත් වැඩි කෝටියකට ආසන්න මුදලක්. ඉතින් ඔයගොල්ලන්ට දැන් අයිඩියා එකක් එනවා ඇති සාමාන්‍යයෙන් ඇවරේජ් මේ වගේ ප්‍රයිස් එකක් යනවා
කියලා. ඒ වගේම එතනින් උඩ ඒ කියන්නේ ඩොලර් ලක්ෂයට උනත් එවරස් මුදුනට යන ට්‍රෙක්ස් තියෙනවා. ඒ ට්‍රෙක් එක ගෙවන ගාන මත තමයි අපිට ඒකේ තියෙන ෆැසිලිටිස් හැමදේම තීරණය වෙන්නේ. ඉතින් පළවෙනි ෆැක්ට් එක ෆයිනෑන්ෂියලි ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියනා වගේ සල්ලි එකපාරටම කොච්චර තිබ්බත් අපිට දීලා යන්න එහෙම තීරණය කරන්න නැහැ. කවුරුත් ගොඩක් වෙලාට හැම කෙනෙක්ම කරන්නේ ප්‍රොෆෙෂනල් ක්ලයිම්බර්ස්ලා තමයි ගොඩක් දුරට කරන්නේ. ගොඩක් ප්‍රැක්ටිස් කරලා ට්‍රේන් කරපු කට්ටිය ඒගොල්ලෝ ස්පොන්සර්ස්ලා එහෙම හොයාගෙන සල්ලි එකතු කරගෙන තමයි මේ වගේ ට්‍රිප්ස් යන්නේ. කලාතුරකින් තමන්ගේ පර්සනල් වෙල්ත් එක දාලා කරන කට්ටියක් ඉන්නවා. හැබැයි එහෙම කට්ටිය අඩුයි. ගොඩක් වෙලාට හැමෝම පුළුවන් තරම් try කරන්නේ කැරියර් විදියට වෙන කඳු නැගලා ඒගොල්ලෝගේ ප්‍රොෆයිල් එක හදාගෙන මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා පෙන්නලා ඊළඟට ස්පොන්සර්ෂිප්ස් හොයාගෙන තමයි මේ වගේ ගමනක් කරන්නේ. පළවෙනි එක ෆයිනෑන්ෂියල් කතාව මම දැන් කිව්වා. දෙවෙනි එක ෆිසිකල් කතාව. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේක දවසක දෙක ගමනක් නෙමෙයි දවස් 60ක් විතර යන ගමනක්. එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොඩාක් ෆිසිකල් ෆිට්නස් එකක් ඕනේ. ඒකින්ද අපි සාමාන්‍ය ෆිසිකල් ජිම් එකකට ගිහලා සාමාන්‍ය කරා කියලා අමාරුයි. ඊට වඩා ගොඩාක් දුරට අවුරුද්දක් දෙකක් මේකම ටාගට් කරලා ෆිසිකලි ට්‍රේන් වෙන්න ඕනේ. ඉතින් ෆිසිකල් පැත්තෙනුත් ලොකු මහන්සියක් වෙන්න ඕනේ එවරස් මුදුනට යන්න කලින්. තුන්වෙනි ෆැක්ටර් එක තමයි ටෙක්නිකල්. ටෙක්නිකල් කියන එකට උදාහරණයක් ගත්තොත් අපි ලංකාවේ කන්දක් නැගෙද්දී අපි කරන්නේ ඇවිදගෙන කකුල් දෙකෙන් සාමාන්‍යයෙන් යන්නේ. ඒ කියන්නේ ශ්‍රීපාදුරට ගියත් කකුල් දෙකෙන් ඇවිදන් යනවා ආයෙත් බහිනවා. එවරස් බේස් කැම්ප් එකට යන ට්‍රෙක් එක වුණා යන්නේ අපි කකුල් දෙකෙන් ඇවිදගෙන සාමාන්‍ය කඳු උඩට නගිනවා බහිනවා. ටෙක්නිකල් ක්ලයිම්බින් කියන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. කකුල් දෙකට අමතරව අපි අත් දෙකක් යූස් කරනවා. තව රෝප්ස් එහෙමත් යූස් කරනවා. අත් දෙකේ අයිස් සැක්ස් වලින් අයිස් වල උඩට මෙහෙම එල්ලීගෙන යනවා. ඒ වගේම රෝප්ස් දාලා රෝප්ස් වල එල්ලීලා යනවා. රොක් ක්ලයිම්බින් වගේ පාර්ට්ස් තියෙනවා. මේ හැමදේම එකතු වෙලා තමයි ටෙක්නිකල් ක්ලයිම්බින් හැදලා තියෙන්නේ. ඉතින් මේ වගේ එක එක ග්‍රේඩ්ස් තියෙනවා. එවරස්ට් කියන සාමාන්‍යයෙන් යම් කිසි දුරකට ටෙක්නිකල් ක්ලයිම්බින් තියෙන කන්දක්. මීට වඩා අමාරු කඳු ගොඩාක් තියෙනවා. උදාහරණයක් අනපර්නා K2 වගේ කඳු මේ එවරස්ට් නගිනට වඩා ගොඩාක් අමාරුයි. හැබැයි එවරස්ට් සාමාන්‍ය දුරකට අමාරුයි. ඉතින් මේ කන්ද කරන්න කලින් සාමාන්‍ය මිනිස්සු කරන්නේ යට ලෙවල් එකේ තියෙන රොක් ක්ලයිම්බින් සාමාන්‍ය නෝමල් ටෙක්නිකල් ක්ලයිම්බ්ස් එහෙමත් කරලා තමයි හොඳ ට්‍රේනින්ග් එකක් අරගෙන තමයි එවරස්ට් ඇටෙම්ප්ට් කරන්නේ. ඉතින් ආයෙත් ඒ ෆැක්ටර්ස් තුනම දිහා බැලුවොත් ෆයිනෑන්ෂියල් ෆිසිකල් ටෙක්නිකල් දැනට කොහොමත් ෆිසිකල් ඇන් ටෙක්නිකල් පැත්තෙන් අපි දෙන්න කොහොමත් ඒ ලෙවල් එකේ නැහැ. මේ දේවල් තාම හිතලවත් නැහැ. තව ගොඩාක් කල් හොඳ ට්‍රේනින්ග් එකක් කරන්න ඕනේ ඒ ලෙවල් එකට යනවා නම් තාම එහෙම කරනවද කියලා හිතලත් නැහැ. ෆයිනෑන්ෂියල් පැත්තෙන් ගත්තත් ලොකු වියදමක් ඒක දරන්නත් අපි මේ වෙලාවේ කමිට් කරන්න කිසිම කැමැත්තක් නැහැ. ස්පොන්සර්ෂිප් එකක් හොයලා දුන්නත් අපිට කරන්න පුළුවන් ෆිසිකල් ටෙක්නිකල් කෙරෙවිලිටියක් නැහැ. ඉතින් ඕක තමයි ඇත්තම தත්ත්වය. ඊළඟ ප්‍රශ්නේ එවරස්ට් බේස් කැම්ප් යන්න කලින් ට්‍රේනින්ග් ගැන විස්තරයක් කියනවාද? වීඩියෝ එකේ පෙන්වනවා වගේ ඔච්චර කඳු නගින්න ඕනිද? ඒ වගේම ගෑනු ළමයින්ට යන්න පුළුවන්ද? හරි. පටන් ගමු ආයෙත් මගේ ඔපිනියන් එක මම කියන්නේ. මගේ ඔපිනියන් එක අනුව එවරස්ට් බේස් කැම්ප් කියන්නේ ගොඩාක් අමාරු ට්‍රෙක් එකක් නෙවෙයි. බේසිකලි තියෙන්නේ දවසකට කිලෝමීටර් 10ත් 15ත් අතර දුරක් එක දිගට දවස් 10ක් 12ක් විතර කඳු උඩට යටට නගින්න පුළුවන් වෙනවා. මේ ගොඩාක් අමාරු නෙවෙයි කියන්නේ ඒ කියන්නේ මම දැකලා තියෙන දේවල් එක. හැබැයි ගොඩාක් ෆිසිකල් ඇක්ටිවිටි කරන්නේ නැති කෙනෙක්ට මේක එක පාටම යන්න ගියොත් අමාරු වෙන්න පුළුවන්. ඉතින් බේසිකලි මම පර්සනලි හිතන්නේ දවසකට සාමාන්‍යයෙන් ජිම් එකට ගිහිල්ලා හොඳට කකුල් දෙක පොඩ්ඩක් හදාගත්තොත් ස්ට්‍රෝං කරගත්තොත් සාමාන්‍යයෙන් ඇවිදලා හෙට මෙහෙට යම්කිසි ෆිසිකල් ඇක්ටිවිටි කරන්න පුළුවන් නම් කිලෝ යම්කිසි ප්‍රමාණයක් බරක් උසන් යන්න පුළුවන් නම් මේක ඇටෙම්ප්ට් කරන්න පුළුවන්. එවරස්ට් බේස් කැම්ප් එකේ ඇටෙම්ප්ට් කරන්න පුළුවන්. හැබැයි තියෙන වැදගත් දේ තමයි කොච්චර ඇටෙම්ප්ට් කරත් මගේ ඔපිනියන් එක අනුව නම් මේ ට්‍රෙක් එක ඔයා එන්ජොයි කරනවද නැද්ද කියන එක තනිකරම තීරණය වෙන්නේ වගේ ෆිසිකල් ෆිට්නස් එක අනුව. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයා හොඳටම ට්‍රේන් වෙලා නම් ඉන්නේ. ඔයාට මේ එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එක නිකන් ආතල් එකේ පාක් එකේ යනවා වගේ ජොලිය ගිහින් එන්න පුළුවන්. හොඳට ට්‍රේන් වෙලා ඉන්න කෙනෙක්ට. කියන්නේ කිසිම අමාරුවක් ඇඟට දැනෙන්නේ නැහැ. ඒ තරමට ලේසි වෙන්න පුළුවන්. ඔයා හොඳට ට්‍රේන් වෙලා නම් ඉන්නවා. හොඳට සයික්ලින් කරලා, හොඳට ස්විමින් කරලා, හොඳට ජොගින් කරලා, කකුල් ස්ට්‍රෝං, ලංග් ස්ට්‍රෝං මේ හැමදේම හොඳට තියෙනවා නම් කිසිම ගේමක් නැහැ. හැබැයි ඔයා ට්‍රේනින් කරලා නැතුව නම් ඉන්නේ ඒත් ඔයාට සමහර විට නගින්න පුළුවන් වෙයි. එමීට ගාට පොඩි කට්ටක් ආගෙන හති දාගෙන මහන්සි වෙලා වටපිටවත් බලන්න නැතුව නගින්න පුළුවන් වෙයි. උඹට නගින්න පුළුවන්. හැබැයි ඔයා එන්ජොයි කරයිද කියන එක මට ෂුවර් නැහැ. ඉතින් ඕක තමයි වෙනස. මට තේරෙන විදිහට
ට්‍රේනින් ගැන විස්තරයක් කියනවා නම් සාමාන්‍ය ට්‍රේනින් කරලා තියෙනවා හොඳයි. ට්‍රේනින් නොකර ගියලත් නගින්න බැරි වෙන්නේ නැහැ. සමහරට බැරි වෙන්නත් පුළුවන්. බැරි වෙන්නේ නැහැ. නොකර නගින කට්ටිය වුණ තරම් ඉන්නවා. හැබැයි ඔයා එන්ජොයි කරයිද කියන එක ෂුවර් නැහැ. ඊළඟට මම පර්සනලි ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක දැක්කද නැත්නම් මම එවරස්ට් යන්න කලින් සෙමර් කියලා කන්දක් නැග්ගා. තව කිනබලු කියලා කන්දක් නැග්ගා. මේ වගේ කඳු නගින්න ඕනේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඒවා ඇටෙම්ප් නොකරත් නිකන් යන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍ය තියෙන කඳු නගලා normal physical fitness හදාගෙන යන්න පුළුවන්. මම පර්සනලි ඒ කඳු ඇටෙම්ප් කරේ. මට කොහොමත් ඒ කඳු වලට යන්න උවමනාවක් තිබ්බා. මම ඒ ඇටෙම්ප් කරට උදාහරණයක් විදිහට ජයන් ඒ වගේ කඳු නගින්න නැතුව තමයි එවරස්ට් කෙලින්ම ගියේ. එවරස්ට් බේස් කැම්ප් එකට. එයා ලංකාවේ එයාගේ ට්‍රේනින් normal procedures කළා තමයි ගියේ. ඒකින්ද ඒ කඳු ඇටෙම්ප් කරලා ගියේ මගේ ආසාවට. එහෙම නැතුව එහෙම යන්න ඕනේ කියලා අනිවාර්ය දෙයක් කොහෙත්ම නැහැ. ගෑනු ළමයින්ට යන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ගෑනු ළමයින්ට යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේම එවරස්ට් මුදුනටත් ගිය ලංකාවේ පළවෙනි කෙනා ජයන්ති කුරුටුම්පල කියන්නේ ගර්ල් කෙනෙක්. ඉතින් එවරස්ට් මුදුනටම ලංකාවෙන් ගිය ගෑනු ළමෙක් නම් මොකද එවරස්ට් බේස් කැම්ප් එකට යන්න බැරි. අනිවාර්යෙන් යන්න පුළුවන්. ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට හැමෝටම යන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රෙක් එකේ ගොඩක් දුරට වයස් පරතරයකුත් නැහැ. ඒ කියන්නේ තරුණ කට්ටිය විතරක් නෙමෙයි යන්නේ. ඔගලට ගියොත් පේනවා ඉතින් පිටරටින් එහෙම එන්නේ ගොඩක් වයසක කට්ටියත් මේ ට්‍රෙක් එකේ කිසිම ප්‍රශ්න නැතුව කරන පොඩි කට්ටියත් ඇවිල්ලා කරනවා. ඒකින්ද ජෙන්ඩර් එක ඒජ් එක මේකට කිසි ප්‍රශ්නයක් නෙවෙයි. ඕන කෙනෙක්ට මේ ට්‍රෙක් එක කරන්න පුළුවන්. එකම දේ එන්ජොයි කරන්න නම් හොඳ ෆිසිකල් ෆිට්නස් ලෙවල් එකක් තියාගෙන කරත් හොඳයි. ඊළඟට ඉම්පෝටන්ට් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එවරස්ට් බේස් කැම්ප් එකේදී මවුන්ටන් සික්නස් එනවද? එහෙනම් ඔක්සිජන් වගේ අරන් යන්න ඕනද කොහෙන්ද ගන්න තියෙන්නේ? පළවෙනි එකට ගියොත් මවුන්ටන් සික්නස් එනවද? ඔව් එනවා. මේකට කියන්නේ ඇල්ටිටියුඩ් සික්නස් කියලා කියනවා. ඇකියුට් මවුන්ටන් සික්නස් කියලා කියනවා. බේසිකලි වෙන්නේ උඩ ඇල්ටිටියුඩ්ස් යද්දී තියෙන ඔක්සිජන් අඩුයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට අපි හුස්ම ගද්දී අපේ බ්ලඩ් වලට එකතු වෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයට අපි පුරුදු වෙලා තියෙන තරම් ඔක්සිජන් නැහැ. එතකොට එක එක විදිහට ඇඟ රියැක්ට් කරන්න ගන්න. සමහර කට්ටියට කලන්තේ වගේ එනවා, සමහර කට්ටියට වමන යනවා, සමහර කට්ටියට කරගන්න දෙයක් නැහැ, පන් නැති වෙනවා. සමහර ගොඩක්ම කොමන් සිම්ප්ටම් එක තමයි ඔළුව කැක්කුම ගොඩක් හැදෙනවා. මේක දරා ගන්න බැරි වුණොත් උඩට යන්න නැතුව කෙලින්ම යටට ආය හැදිලා යනවා. ඉතින් අනිවාර්යයෙන්ම හැදෙන්න පුළුවන් acute mountain sickness එක. දැන් මම වුණත් ගියද්දී මට ගොඩක් දුරට සමහර දවස්වලට ලාවට ඔළුව කැක්කුමක් වගේ ආවා. ෆිසිකලි කොච්චර ෆිට්ද කියන එක බලපාන්නේ නැහැ මේ මවුන්ටන් සික්නස් එකට. අපි කොච්චර බීස්ලා වුණා සුපර්මෑන් වුණා එකපාරටම ඇල්ටිටියුඩ් උඩට ගියොත් මවුන්ටන් සික්නස් හැදෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒවට බෙහෙත් තියෙනවා. ඩයමොක්ස් කියලා බෙහෙතක් තියෙනවා. මමත් ඒක යද්දි යූස් කරා උඩට යද්දි ඩොක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එක්ක ඒගොල්ලන්ට කතා කරලා අනිවාර්යයෙන්ම ගන්න. මොකද එක එක මිනිස්සුන්ගේ තියෙන සික්නසස් වෙන ලෙඩ රෝගات එක්ක මේ වගේ බෙහෙත් ගන්න එක හොඳ නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද ඒක අනිවාර්යෙන් කතා කරලා බලලා ගන්න. මමත් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා විස්තර කියලා මගේ රෝග ලක්ෂණ ආරම්භය තියෙන ඔක්කොම කියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එක්ක තමයි මේ ඩයමොක්ස් කියන බෙහෙත ගත්තේ. ඒක ටැබ්ලට් එකක් තියෙන්නේ. හැමදාම උදේට පෙත්ත බීලා ගියාම අපිට මේ ඇක්ලයිමටයිස් වෙන්න පුළුවන් වෙන ලේසියෙන් ඇඟට පුළුවන් වෙනවා. ඒත් එක්ක මවුන්ටන් සික්නස් එන්න තියෙන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම තවත් කරන්න ඕන දෙයක් තමයි හොඳට වතුර බොන්න ඕනේ. හොඳට ලවණ බොන්න ඕනේ. වතුර අනිවාර්යයෙන්ම යද්දි දවසට ලීටර් 3-4 ගාණක් බොන්න ඕනේ. අපිත් ඒක දිගටම කරා. ඒ වගේම අපි ගොඩක් දුරට ලවණ බිව්වා. ජීවනි වගේ ඒවා තව මම යද්දි සිංගප්පූරුවෙන්වත් ගෙනිච්ච තව අයිසොටොනික් ඩ්‍රින්ක්ස් කියලා කියනවා. ඒ වගේ ಜಾති ටිකක් ගෙනිච්චා. ඒවත් බිබී හොඳට අපි හයිඩ්‍රේට් කරගෙන තමයි දිගටම ට්‍රෙක් එක ගිහින්. මවුන්ටන් සික්නස් පැත්ත ගැන කතා කරලා ඊළඟට ඔක්සිජන් වගේ අරන් යන්න ඕනේද? ඇත්තටම කියනවා මෙහෙමයි. මම නම් අදට එහෙම දැකලා නැහැ ඔක්සිජන් අරන් යනවද කියලා. මට ෂුවර්ුත් නැහැ. සාමාන්‍ය එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එකකට නම් ඔක්සිජන් අරන් යන්නේ නැහැ. ඔක්සිජන් ගොඩක් දුරට එක්ස්පෙන්සිව් මන් දන්න විදිහට නම්. ඒ ඔක්සිජන් බොටල්ස් ගන්නවා නම් නම්චේ බසාර් වගේ ඒරියාස් වල ඒවා ගන්න තියෙනවා. කත්මණ්ඩු වලත් ඔක්සිජන් ගන්න තියෙනවා. බෑ එක්ස්පෙන්සිව් ඒවා ඕන වෙන්නේ නැහැ මන් දන්න විදිහට. ඔක්සිජන් සාමාන්‍යයෙන් යූස් කරන මම අහලා තියෙන විදිහට නම් මීටර් 7000න් 8000න් වගේ උඩ යද්දී ඔක්සිජන් බොටල්ස් යූස් කරනවා. ඒ හින්දා ඔක්සිජන් මම නම් හිතන්නේ ඕන වෙයි කියලා. ගන්නව නම් ගන්න තියෙන්නේ නම්ච බසාර් වල තියෙන මම දැක්ක ඔක්සිජන් විකරණ තුන කියලා ගහලා තියෙනවා. ඊට අමතරව කත්මණ්ඩු වල අනිවාර්යෙන් තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ඒ ප්‍රශ්නේ කැලි 4ක් තියෙනවා. වීසා, ඉන්ෂුරන්ස්, පර්මිට්ස්, ෆ්ලයිට් ටිකට්ස් ගැන විස්තරයක් කියනවා.
පළවෙනි එක වීසා ලංකාවේ සිටිසන්ස්ලට නේපාලට වීසා on arrival හම්බ වෙනවා. අපි South Asiansලා ඉඳ 750ක්වත් ගන්නෙත් නැහැ. ඒකින්ද free visa on arrival free Sri Lankans-ලට. ඉන්ෂුරන්ස් කතා මෙහෙම මම නම් අහලා තියෙන සමහර කට්ටිය ඉන්ෂුරන්ස් නැතුවත් ට්‍රෙක් එක කරනවා. හැබැයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කොච්චර අපි ෆිට වුණත් කොච්චර අපිට කොන්ෆිඩන්ස් එකක් තිබ්බත් මවුන්ටන් සික්නස් වගේ දේවල් ආවම කොච්චර ෆිට් නැත් වැඩක් නැහැ කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අනික මේ එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එක තියෙන්නේ රිමෝට් ඒරියාස් වල වාහන වලට යන්න බෑ. බයිසිකල් නැහැ, බයික් නැහැ, මොකුත් නැහැ. උඩ ඉඳන් කත්මණ්ඩු වල හොස්පිටල් එකකට එනවා නම් තියෙන එකම ක්‍රමය තමයි හෙලිකොප්ටර්ස්. මේ හෙලිකොප්ටර්ස් ටිකක් එක්ස්පෙන්සිව් වෙන්න පුළුවන්. අපි අතෙන් පේ කරන් එනවනම් ඒක හින්දා තියෙන එකම ක්‍රමේ මේ හෙලිකොප්ටර් එකක් හදිසියක් වුණොත් ගෙන්නගෙන තියෙන හොඳම ක්‍රමේ සහ එකම ක්‍රමේ මම දන්න විදිහට ඉන්ෂුරන්ස් එක අරන් යන එක. මම ගොඩාක් ඔප්ෂන්ස් හොයලා බැලුවා. හැබැයි කොහෙන් ගියත් අන්තිමට එකම තැනකට තමයි එන්නේ. එක ඔප්ෂන් එකයි තියෙන්නේ. ඔන්ලයින් ගන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා World Nomads කියලා වෙබ්සයිට් එකකින්. අපි හයික් එක හෝ ට්‍රෙක් එක දාගන්න දවස් ගානට අනුව ඒකේ ගෙවන ගාන වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මම මගේ හයික් එක තිබ්බේ දවස් 12කට. ඒ 12 හයික් එකට ඇමරිකන් ඩොලර් 100ක් විතර ගියා ඒ ඉන්ෂුරන්ස් එකට. මම මේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට පස්සේ පර්මිට්ස් දෙකක් ඕනේ මේ ගමනට. මුලින්ම නැෂනල් පර්මිට් එක කියලා එකක් ඕනේ. ඒක සමහර තැන්වල නම් දාලා තියෙනවා දැන් ඕනේ නැහැ කියලා. අපි නම් කොහමද ගත්තා ඒ පර්මිට් එක. TIMS කියලා එකට කියන්නේ. කියන්නේ නේපාල් වල ඕනේ රටේ ඕනම තැනක ඕනම ට්‍රෙක් එකක් කරන කෙනෙක් සිස්ටම් එක රෙජිස්ටර් වෙන්න ඕනේ සෙන්ට්‍රල් සිස්ටම් එක. කියන්නේ නේපාල් ගවර්න්මන්ට් එකට පුළුවන් ඕනම වෙලාවක බලන්න කවුද මේ වෙලාවේ මේ නේපාල් වල ට්‍රෙක් එකක් කරන්න කියලා. ඉතින් ඒ නැෂනල් පර්මිට් එක ගන්න ඕනේ. ඒකට પાස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකකුත් ඕන වුණා අපිට නම්. ඒකට ඩොලර් 20ක් වගේ යන්නේ මං හිතන්නේ. ඊට අමතරව මේ එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එක තියෙන නැෂනල් පාර්ක් එක. මේකට කියන්නේ සාගරමාතා නැෂනල් පාර්ක් කියලා. මේ පාර්ක් එකටත් පර්මිට් එකක් ගන්න ඕනේ වෙනවා. මේ පාර්ක් එකේ පර්මිට් එක ගන්න තියෙන හයික් එක යන ගමන්ම මොන්ජෝ කියන ඒරියා එකෙන් මොන්ජෝ කියන ඒරියා එකේ අපි යන රූට් එකේම තියෙන ඔෆිස් එකක් එහෙම දාලා එතන චෙක් කරනවා පර්මිට් එක තියෙනවද වගාව කියලා. නැත්තම් ගන්න ඕනේ. එතනින් ගන්න පුළුවන් යන ගමන්ම ඒක නැෂනල් පර්මිට් එක ගොඩක් රට කත්මණ්ඩු වලින් ගන්න පුළුවන්. නැත්තම් ලොක්ලා වලින් ගන්න පුළුවන්. ෆ්ලයිට් ටිකට්ස් වලට සාමාන්‍ය ගාණක් යනවා. ෆ්ලයිට් ටිකට්ස් මෙහෙම I think ෆ්ලයිට් ටිකට්ස් කාලෙන් කාලට වෙනස් වෙනවා නේද? සාමාන්‍ය රුපියල් 70000ට වඩා වැඩි ගාණක් යනවා මම අහලා තියෙන විදිහට නම්. මම පර්සනලි ෆ්ලයිට් එක ගත්ත සිංගප්පූරුවෙන් කත්මණ්ඩු වලට. හැබැයි මගේ යාළුවා ජයන්ට 65000ක් හරි 70000කට ගියා. කත්මණ්ඩු වලට ගිහිල්ලා ආයෙත් කොළඹ වලට එන්න. නෝමල් රේට් එක ඒ ගණන් තමයි. රූට්ස් මොනවද? එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එක කරන්න පුළුවන් සීසන්ස් මොනවද? පටන් ගමු රූට්ස් වලින්. අපි කරේ එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එක ලුක්ලා ඉඳන්. ලුක්ලා වලට අපි ගියේ ෆ්ලයිට් එක. මේක සාමාන්‍යයෙන් දවස් 10ක 12ක තියෙන රූට් එකක්. අස්සේ ඔය එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් ලුක්ලා ඉඳන් කරන එකම අපි ගිය රූට් එක නෝමල් රූට් එක. ඊට අමතරව ගෝකියෝ ලේක්ස් කියලා වෙනම තව ලේක්ස් ටිකක් තියෙන පැත්තකින් පාසස් 3ක් පහු කරන් යනවා. 3 පාසස් ට්‍රෙක් කියලා මේකට කියනවා. ඒකට අර කලින් එකට වඩා දවස් 2ක් විතර වැඩියෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆ්ලයිට් එකක යන හින්දා කත්මණ්ඩු ඉඳන් ලුක්ලා වලට ඔය මං කියපු දෙකේම පොඩි කොස්ට් එකක් වැඩි වෙනවා. ඕක නැතුව කරනවා නම් තියෙන ඔප්ෂන් එක තමයි ජිරි කියන ටවුන් එකේ ඉඳන් හරි සලේරි කියන ටවුන් එකේ ඉඳන් හරි මේ එවරස්ට් බේස් කැම්ප් ට්‍රෙක් එක කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ට්‍රෙක් එකට වඩා මං හිතන්නේ යන ගමනට දවස් 3ක් 4ක් 5ක් විතර වැඩි වෙනවා. එන ගමනට දවස් 3 4ක් 5ක් විතර වැඩි වෙනවා. එකම වෙනස ෆ්ලයිට් එක ගන්න ඕනේ නැහැ. ජිරි හෝ සලේරි ඉඳන් එද්දී ඔයාලා කෙලින්ම නෝමල් රූට් එකට සෙට් වෙනවා පක්දින් කියන ඒරියා එකේ. ඉතින් මම පර්සනලි නම් දකින්න ඔය හතර තමයි මේන් රූට්ස් විදිහට. අපි චූස් කරේ එවරස්ට් බේස් කැම්ප් නෝමල් රූට් එක නෝමල් ට්‍රෙක් එක ෆ්ලයිට් එකේ ලුක්ලා වලට ගිහිල්ලා ලුක්ලා ඉඳන් කරන හයික් එක. ඒ වගේම අපි හොයලා බලපු විදිහට මේ කත්මණ්ඩු ඉඳන් ලුක්ලා යන ෆ්ලයිට් එක සාමාන්‍යයෙන් කාලෙන් කාලට එයාලයින්ස් අනුව වෙනස් වෙනවා. Yeti, Tara කිකේ එයාලයින්ස් කීපයක්ම තියෙනවා. ඒ ෆ්ලයිට්ස් ඔපරේට් කරන ටිකට්ස් ඔන්ලයින් ගන්න පුළුවන්. ෆික්ස්ඩ් ඩේට්ස් වලට ගන්න පුළුවන්. මම යන්නේ මේ දවසේ එන්නේ මේ දවසේ කියලා. වේරියබල් ඩේට්ස් තියාගෙන ඕපන් ටිකට් එකක් ගන්න පුළුවන්. කියනවා යම් කිසි ගාණක් ගෙවලා ගන්නවා. යන දවසේ එන දවසයි යන්න කලින් දවසේ හෝ ඊට දවස් දෙක තුනක් කලින් කන්ෆර්ම් කරන්න පුළුවන්. කියන ඕපන් ටිකට් එක. normally prices නම් තියෙන්නේ ඇමරිකන් ඩොලර් 200ට වඩා වැඩි. කියන්නේ ලංකාවේ සල්ලි රුපියල් 40000ක් කට හෝ ඊට වැඩි වෙනවා මේ ටිකට් එක පැති දෙකටම යනවා නම්. වැදගත් දෙයක් තමයි මේ ෆ්ලයිට්ස් බුක් කරද්දී
මේ ෆ්ලයිට් එක කත්මන්ඩු ඉඳන් ලොක්ලා තියෙන ෆ්ලයිට් එක ගොඩාක් ඩිලේස් වෙනවා ගොඩාක් කැන්සලේෂන්ස් වෙනවා මොකද මේක කඳු මුදුනක තියෙන එයාපෝට් එකක් හින්දා වලාකුළු වලින් එහෙම වැහුණ ගමන් රූට් එක පේන්නේ නැති වුණ ගමන් ෆ්ලයිට්ස් කැන්සල් වෙනවා ඒ කියන්නේ 100ට ෆ්ලයිට් 100 කරන 150ක විතර ඩිලේස් හෝ කැන්සලේෂන්ස් වෙනවා මේ රූට් එකේ ඒකින්ද එක පැත්තකින් අර ඕපන් ටිකට්ස් ගන්න එකේ වාසියක් තියෙන්නත් පුළුවන් ඒකින්ද ඔයගොල්ලෝ යන කාලේ වෙදර් එක ඒ දේවල් ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා තමයි මේ ෆ්ලයිට් එක බුක් කරද්දි බුක් කරන්න ඕනේ හැබැයි අර ජිරියෝ සලේරි පැත්තට යනවා නම් කත්මන්ඩු ඉඳන් බස් එකක යන්න පුළුවන් පොඩි ලොකෝ වියදමක් කියන්නේ පොඩි වියදමක් කියන්නේ බස් එකක හෝ ජීප් එකක ඒ පැති වලට යන්න පුළුවන් එතන ඉඳන් දිගටම ඇවිදන් තමයි ලුක්ලා වෙනකන් ගිහිල්ලා එතනින් යන්න තියෙන්නේ හයික් සීසන්ස් ගැන කතා කරොත් මම අහලා තියෙන විදිහට දැකලා තියෙන විදිහට සීසන්ස් තුනක් මේන්ලි තියෙනවා මාර්තු ඉඳන් මැයි වෙනකන් ගොඩක් කට්ටිය ට්‍රෙක් එක කරන මේ කාලේ හොඳ ක්ලියර් වෙදර් එකක් තියෙනවා හිම නැහැ ඇත්තටම සමහර පැතිනම් කාන්තාර වගේ ඒ කාලේ මම දැකලා තියෙන ෆොටෝස් වල විදිහට සැප්තැම්බර් ඉඳන් නොවැම්බර් වෙනකන් කරනවා ඒ කාලෙත් අර මාර්තු මැයි වගේම තමයි වෙදර් එකයි ස්කයි එකයි හැමදේම ඊළඟ එක තමයි දෙසැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකම් මේක වින්ටර් එක හිම වැටෙනවා හැමතැනම හිම තියෙනවා ඒ වගේම ගොඩාක් සීතල හිරෙන 30 වගේ වෙනකම් උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන් ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති අර සීසන් එක අනුව අපි ගෙනියන ඇඳුම් අපි ගෙනියන ඉක්විප්මන්ට් හැමදේම වෙනස් කරන්න ඕනේ මොකද ඩ්‍රයි වෙදර් එක තියෙන කාලේ අපිට ඕනේ ඇඳුම් නෙවෙයි සීතල වෙදර් එක තියෙන කාලේ ඕන වෙන්නේ ඩ්‍රයි වෙදර් එක කාලේ අපි අඳින්නේ ඇඳුම් දෙකයි නම් ඇඟ උඩට සීතල කාලේ ඇඳුම් 3ක් 4ක් ඕන වෙන්න පුළුවන් ඉතින් අර සීසන් එකත් ගොඩක් ඩිටර්මයින් කරනවා එතනින් එහාට වලට ඕනේ බඩු එක එක දේවල් ගන්න ඕනේ මොනවද කියන එකට ඊළඟ ප්‍රශ්නෙත් ගොඩක් ඉම්පෝටන්ට් ප්‍රශ්නයක් මේ ගමන යනවා නම් ඕනේ ඇඳුම් මොනවද ගොඩක් වියදමක් යන ඇඳුම් ගන්න කොහෙන්ද ගන්න පුළුවන් alternatives ඕනේ ඇඳුම් මොනවද මම මේ ප්‍රශ්නට මෙහෙම උත්තර දෙන්න මම දැන් ලිස්ට් එකක් කියන්න මම ගත්ත ඇඳුම් ටික සහ ඇයි ඒව ගත්තේ කියලා මේ හැමදේම මම ගත්තේ මම පර්සනලි රෙන්ට් කරේ නැහැ කිසිම දෙයක් හැමදේම ගත්ත සල්ලි දීලා ඒකින්ද මට කොස්ට් එක පොඩ්ඩක් වැඩියෙන් ගියා එතකොට ඕනේ ඇඳුම් මොනවද සහ එක්ස්පෙන්සිව්ද කියනකොට එක්ස්පෙන්සිව් කියන එකට මට ඔව් වෙනවා මොකද මම හැමදේම සල්ලි දීලා ගත්ත හින්දා ඒ වගේම එක්ස්පෙන්සිව්ද කියන එකට තවත් තීරණ වෙන දෙයක් තමයි ඔයා කොහෙන්ද ගන්න කියන එක මත උදාහරණයක් විදිහට මම මගේ ඇඳුම් හැමදේම ගත්තේ මම සිංගප්පූරුවේ ඉද්දී ඩිකැත්ලන් කියලා ෂොප් එකක් තියෙනවා සිංගප්පූරුවල ඒකෙන් තමයි ගත්තේ ඩිකැත්ලන් කියන්නේ ලෝකෙම තියෙන ෂොප් එකක් ලංකාවෙත් කොළඹ වල එකක් තියෙනවා ඩිකැත්ලන් ෂෝරූම් එක ඒකේ තියෙන කොචුවා 4 ක්ලාස් කියන බ්‍රෑන්ඩ්ස් වලින් තමයි මම ගොඩක් ඇඳුම් සහ හැමදේම ගත්තේ එතකොට යන කොස්ට් එක වැඩි ටිකක් ඊට අමතරව අඩුවෙන් කොස්ටින් කරන්න ඕන නම් ඇඳුම් එහෙම ගද්දි නෙපෝල් වලට ගිහිල්ලා කත්මන්ඩු වලින් ගන්නත් පුළුවන් ඊටත් වඩා අඩු කරගන්න ඕන නම් කොස්ට් එක නෙපෝල් වලට ගිහිල්ලා කත්මන්ඩු වලට ගිහිල්ලා රෙන්ට් කරන්නත් පුළුවන් ඉතින් ඔය වගේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා ඒ ගන්න ඔප්ෂන් එක මත යන වියදම එක්ස්පෙන්සිව්ද නැද්ද කියන එක බ්‍රෑන්ඩඩ් ගන්නවා නම් එක්ස්පෙන්සිව් නැත්නම් එක්ස්පෙන්සිව් නෑ ඒ හැමදේම තීරණය වෙනවා ඉතින් මම මුලින්ම කියන්නම් මම ගත්ත දේවල් ටික මොනවද ඉම්පෝර්ටන්ට්ම වෙන දේවල් කියලා මම කියන්නම් එතකොට ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඔයගොල්ලෝ මේක ලංකාවෙන් ගන්නවද ලංකාවේ ඩිකැත්ලන් එකේ මම දන්න විදිහට තියෙනවා ගොඩක් දේවල් ඊට අමතරව කත්මන්ඩු වලින් ගන්නවද එහෙම නැත්නම් කොහෙන් හරි රෙන්ට් කරනවද ඒක ඔයගොල්ලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් මොකද ගොඩාක් ෆැක්ටර්ස් බලපානවා මේ ගන්න තීරණයට ඊළඟට කත්මන්ඩු වලට ගියොත් කත්මන්ඩු වල ඔය තමේල් කියන ස්ට්‍රීට් එකේ තමේල් කියන ඒරියා එකේ ගොඩාක් කඩ තියෙනවා මේ එවරස් බේස් කැම්ප් ට්‍රෙක් එකට අනිත් ට්‍රෙක්ස් වලට යන කට්ටියට බඩු ගන්න මේ වගේ බ්‍රෑන්ඩ්ස් ගහලා තිබ්බට තියෙන ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස්ම නෙවෙයි මේවා නොකෝෆ් අයිටම් නොකෝෆ් කියලා කියන්නේ නොකෝෆ්ස් කියලා කියන්නේ ඔරිජිනල් ඒවා විදියට හදපු ඒවා හැබැයි නෙපෝල් වල ඒ ඔරිජිනල් විදියට තියෙන ෆේක් ඒවා වුණත් සාමාන්‍ය හොඳ ක්වොලිටි එකකට තියෙනවා යූසබල් මට්ටමකට ඊළඟට අපි ගියොත් අඳින්න ඕන විදිය ගැන මෙහි තියෙන මේන් කන්සෙප්ට් එක තමයි ලේයරින්. ඒ කියන්නේ අපි ලංකාවේ රස්නිය රටක ඉන්න හින්දා අපි අඳින්නේ සාමාන්‍යයෙන් අන්ඩර්වෙයර්ස් අඳිනවා යටම ලේ එක. ඊට උඩින් එක ලේ එකක් අඳින්න සාමාන්‍යයෙන් කැඳුමක් නේ අඳින්නේ. සීතල රටකට ගියොත් එහෙම නෙවෙයි ලේයරින් කියන කන්සෙප්ට් එක සීතල රටවල ගොඩක් රට යූස් කරනවා. උදාහරණයක් විදිහට මම ඉන්නේ ස්විට්සර්ලන්ඩ් වල අන්ඩර්වෙයර්ස් අඳිනවා. ඊට උඩින් තර්මල් ලේ එකක් අඳිනවා. ඊට උඩින් නෝමල් කෝල්ඩ් එකෙන් වැළකෙන්න වෙනම තව ලේ එකක් අඳිනවා. ඊට උඩින් තව water resistant wind resistant ඒ කියන්නේ wind proof water proof තව ලේ එකකුත් අඳිනවා. වගේ layers අඳිනවා.
සීතල වැඩි වෙනකොට ලේ එකක් වැඩි කරගන්නවා රස්නිය වැඩි වෙනකොට ලේ එකක් අඩු කරගන්නවා. ওই විදිහට තමයි ලේයරින් කරන්නේ. ඉතින් එවරස්ට් බේස් කැම්ප් normal trek වලදී hiking වලදී use කරන main layers තුනක් තියෙනවා. base layer එක ඒකට ඇඳුම් කීපයක් තියෙන base layer එකේ middle layer එක ඒකෙන් තමයි අපේ ඇඟ ඇතුලේ රස්නිය පුළුවන් තරම් කරලා තියන්න බෑනේ middle layer එකෙන්. අන්තිමට තියෙන outer layer එක. මේකෙන් තමයි අපි වතුරෙන් සහ හුලඟෙන් ආරක්ෂා කරන්නේ outer layer එකෙන්. base layer එකේ මොනවද තියෙන්නේ? base layer එකේ මම ගෙනිච්ච underwears ඊට අමතරව thermal wear කියලා තියෙනවා. thermal wear කියන්නේ මෙන්න මේ වගේ trousers වලට මේ trousers ඇත්තටම හදලා තියෙන්නේ පොඩ්ඩක් ඇඟ ඇතුලේ රස්නිය තියෙන විදිහට thermal wear හින්දා. මේ වගේ trousers උත් තියෙනවා shirts වලට ඇතුලෙන් අඳින අද්දිග shirts වගේවත් තියෙනවා thermal wear. මේවා මම හැම එකෙම දෙක ගෙනිච්ච. ඒ කියන්නේ හැම දවසෙම මම ගියේ winter එකේ හින්දා ගොඩක් සීතලයි. මේවත් ඇඳගෙන තමයි මං ගියේ. ඉතින් මේවා අනිවාර්යද? අනිවාර්ය නෑ. හැබැයි ඇඳන් ගියොත් ඔයාලට කම්ෆර්ටබල්. ඇඳන් යන්නේ නැති වුණොත් පොඩ්ඩක් සීතලෙන් වැඩි වෙන්න පුළුවන් ඉතින්. ඒකෙන් තමන්ගේ පර්සනල් චොයිස් එක. මට පුළුවන් තරම් ඕනේ හෙල්දි විදිහට කිසිම කරදරයක් නොවි රිස්ක් එකක් නොගෙන යන්න. ඒකින්ද මම ගන්න පුළුවන් හැම ඇඳුමම ගත්තා. ඉතින් එහෙම ඔප්ෂන් එක තමයි thermal layers කියන්නේ. ඒවා උඩටයි යටටයි දෙකටම මම පර්සනලි ගෙනිච්චා. ඊට පස්සේ ඒකට උඩින් අඳින්න පුළුවන් අපිට breathable clothes. breathable clothes කියන්නේ මේ එනම thin materials වලින් හදලා තියෙන ඒවා. මේක මම ඇඳන් ගිය එකක්. මේ materials ඔයගොල්ලෝ ලංකාවෙත් මේවා තියෙනවා. Nike, Adidas වගේ ඒවා. ඊට අමතරව කොටත් පිටකොට වුණත් තියෙන breathable clothes ඕන ගන්න. මේවා හෙන thin මේකක් අපේ එකම දේ දාඩිය ඇතුලෙන් දාන ඒවා පටගාලා වාෂ්ප වෙලා යනවා. මේක තෙත් තුන ගමන් ඉක්මනට වේලෙනවා. මොකද මේ trek එකේදී අපිට ගොඩක් දාඩිය දානවා. ඇඳුම් තෙත වුණොත් ඊළඟ දවසේ අඳින්න බෑ. කොටන් ඇඳුම් එහෙම ඇඳන් ගියොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ඒකින්ද breathable clothes පුළුවන් තරම් අරන් යන තරමට වැඩේ ලේසි වැඩේ පහසුයි. shirts එහෙමයි. ඊළඟට කලිසම් පැත්තට ගියොත් මම පර්සනලි ගත්තේ මේ 4 class කියන බ්‍රෑන්ඩ් එකේ කලිසමක්. hiking trekking වලටම තියෙන කලිසමක්. මේ කලිසමේ විශේෂත්වය තමයි රස්නිය දවසට මේක කකුල එක ගලවලා තියෙන්නේ. මේ යට කැල්ල ගලවන්න පුළුවන්. සිප් එක කැල්ල ගලවන්න පුළුවන්. සීතල වැඩි වෙද්දිම නැත්තම් පඳුරු වරෝමිය කකුලට ඩැමේජ් වෙන්න පුළුවන් කියලා දෙද්දි ඒක සිප් එකට දාන්න පුළුවන්. මම පර්සනලි ගෙනිච්ච මේක. මේව නැත්තම් normal bottoms එහෙම අඳින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇතුළේ thermal එකක් අඳිනවා නම් උඩට bottom එක ඇඳත් කමන්නේ. තමන්ට පුළුවන් තරම් comfortable වෙන විදිහට දිග කලිසමක් අනිවාර්යෙන් තියෙනක වටිනවා. වගේම රස්නියම දවසක් නම් කොට කලිසමක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. කොට කලිසමත් නම් hiking මුල් දවස් දෙක තුන කරන්න පුළුවන්. ගොඩක් photos videos දැකලා තියෙනවා. ඕක තමයි ඇත්තටම ගත්තොත් ඇතුළෙම තියෙන layer එක, ඒ කියන්නේ base layer එක සහ ඒකට උඩින් සාමාන්‍ය අඳින එක. middle layer එකට වැටෙන්නේ ගොඩක් දුරට මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඇඟ රස්නිය කරන ඇඳුම්. මේකට තමයි ප්‍රධාන වශයෙන්ම අයිති වෙන්නේ down jacket එක. down jacket කියන concept එක ලංකාවේ නම් අපි එච්චර use කරන්නේ නැහැ. මේ down jacket කියන්නේ මේ වගේ පොඩක් පිම්බිලා තියෙන jackets වලට මේ jackets වල ඇතුලේ තියෙන්නේ පිහාටු. පිහාටු වලින් තමයි මේ ඇතුලේ තාරාව වර්ගයකින් ගන්න පිහාටු ඇත්තටම. ඒ පිහාටු වලින් තමයි ඇතුලේ මේ රස්නිය පුළුවන් තරම් රඳවලා තියෙන්නේ. ඉතින් මේ down jackets වලට පේනත් නිකන් පිම්බිලා වගේ තියෙන්නේ. මෙහෙම ඉරි තියෙනවා. මේක දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් down jacket එක කියලා. මේ cushion වගේ. මේ jackets පිහාටු වලින් හදන තමයි ඔරිජිනල් ඒවා. සින්තටික් තව මැටීරියල්ස් වලින් හදන ඒවාත් තියෙනවා. මේ jacket එක ගෙනියන්න ඕනේ අනිවාර්යයෙන් මම දන්න තරමින් බේස් කැම්ප් එක යද්දී. මොකද එතකොට තමයි අපිට සීතලෙන් ප්‍රශ්නයක් නෝ යන්න බලමු. සීතල වැඩිනොත් එහෙම වෙනම ලඩක් හදනවා. ට්‍රෙක් එක කෙසේ වෙතත්. දැන් ඩවුන් ජැකට් එක අනිවාර්යයෙන්ම මම බලලා තියෙන හැමතැනම අරන් යන්න කියලා රෙකමන්ඩ් කරලා තියෙනවා. මේ ඩවුන් ජැකට්ස් සුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රයිසින් එක විදිහ. කත්මණ්ඩු වල ගණන් අඩුවට රෙන්ට් කරන්න පුළුවන් ඩවුන් ජැකට්ස් දවසකට ලංකාවේ සල්ලියෙන් රුපියල් 50-100 වගේ රේන්ජ් එකට රෙන්ට් කරන්න පුළුවන්. එතනට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. දවසට. ඒ කියන්නේ එතකොට මුළු වියදම යන දවස් ගණන වෙනස් වෙනවා. ඊට අමතරව ඩවුන් ජැකට් එකක් ගන්නවා නම් කත්මණ්ඩු වල රුපියල් එහෙ සල්ලි රුපියල් 3000 කියන ලංකාවේ සල්ලි රුපියල් 4000 5000 වගේ රේන්ජ් එකට ඩවුන් ජැකට් එක සාමාන්‍ය ක්වොලිටි එකක් ගන්නත් පුළුවන්.
ඊට අමතරව ඒ නොකෝෆ්ස් ඒ කියන්නේ ඔරිජිනල් නැති ඒවා සාමාන්‍යයෙන් ඔරිජිනල් ඩවුන් ජැකට් එකක් ගන්නවා නම් ලංකාවේ සල්ලි වෙන රුපියල් 15000 20000 වගේ වෙනවා. ඒවත් එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මේ ඩවුන් ජැකට් එක නම් හයිකින් වලට අඳින එක නෙවෙයි මේ කපා කියලා බ්‍රෑන්ඩ් එක. North Face, Columbia වගේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හයිකින් වලටම තියෙන බ්‍රෑන්ඩ්ස් ඒවා 15000 වගේ උඩ තමයි ඩවුන් ජැකට්ස් ඔක්කොම තියෙන්නේ. ඒක ඕවා තමයි තියෙන ඔප්ෂන්ස් රෙන්ට් කරන්න පුළුවන්. කත්මණ්ඩු වලින් නොකෝෆ් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔරිජිනල් එකක් ගන්න පුළුවන්. එකම දේ වැදගත්ම දේ මතක තියාගන්න ඕන දේ තමයි ඩවුන් ජැකට් එක ගොඩාක් වැදගත්. මොකද සීතලෙන් වැළැක්කලා ඉන්නවද කියන එක තීරණය වෙන්නේ මේ ඩවුන් ජැකට් එක මත. ඒකින්ද පුළුවන් තරම් හොඳ ක්වොලිටි එකක් අරන් යන්න තියෙන තරමට හොඳයි. රෙන්ට් කරලා හරි ක්වොලිටි ගැන එතනදී පොඩ්ඩක් හිතුවා නම් අපිට ගමන යද්දී සතුටෙන් කිසි කරදරයක් නැතුව යන්න පුළුවන්. ඩවුන් ජැකට් එකට පස්සේ එන්නේ waterproof නැත්තම් waterproof layer එක, windproof layer එක. ඒකෙත් මම කියපු options කීපෙම තියෙනවා. ඒකේ උදාහරණයක් විදිහට රෙන්ට් කරන්න පුළුවන්. රෙන්ට් කරනවා නම් අර කිව්වා වගේ විදිහම කියන දවසකට 100ක් 150ක් විතර නම් රුපියල්. ඊට අමතරව ගන්න පුළුවන් නොකෝෆ් එකක්. ඇත්තටම කියනවා නම් මම මගේ ට්‍රේල් එක යද්දි ඩවුන් ජැකට් එක හොඳ එකක් දාන් ගියේ. ඊට අමතරව උඩට දාන ලේ එක එහෙම නැත්නම් windproof ජැකට් එක මම නොකෝෆ් එකක් තමයි ගත්තේ. නොකෝෆ් එක මම අරගත්තේ වියට්නාම් ඉන්න කාලේ ලංකාවේ සල්ලි රුපියල් 4000ක් විතර ගියේ. තමන්ගේ බජට් එක අනුව තමන්ට ඕන කම්ෆර්ට් එක අනුව හිතලා ඒක ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඔය දෙක තමයි මම නම් දකින විදිහට අත්‍තරම වැදගත්ම දෙක. ඩවුන් ජැකට් එකයි waterproof windproof ජැකට් එකයි. ඊට අමතරව අපිට තව ගෙනියන්න පුළුවන් වැදගත්ම දේ තමයි socks. socks අනිවාර්යයෙන්ම high sock එකක් ගෙනියන්න ලංකාවේ දානවා තුනී socks නැතුව. ඊට අමතරව තව වැදගත්ම ටිකක් තමයි අපි වින්ටර් එකේ ගිය හින්දා අපිට ඕන වුණා heaters. හීටස් කියන්නේ ඩිකැත්ලන් එකේ ඒවත් තියෙනවා පොඩි බෑග්ස් වගේ තියෙනවා. පැකට් එක කඩලා අතට අරන් මෙහෙම අතේ මැදලා පොඩ්ඩක් වාතෙත් එක්ක ඒකට මුහු වෙන්න දීලා අපිට අත්වල හරි කකුල් වල හරි ඒවා අලව ගන්න පුළුවන්. අලව ගත්තාම ඔටෝමැටිකලි රෑ පුරාම රත් වෙලා තියෙන පැය කිහිපයක්. ඉතින් අපි ගිය කාලේ වින්ටර් එක හින්දා රෑට ගොඩාක් සීතල හින්දා මේ හීටින් බෑග්ස් ගොඩාක් උදව් වුණා අපිට රෑට රස්නියට ඉන්න. ඊට අමතරව අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන දෙයක් තමයි ට්‍රෙකින් පෝල්ස්. මං ගාව ට්‍රෙකින් පෝල්ස් දෙකක් තියෙනවා. මම එකක් ගත්තේ ඩිකැත්ලන් එකේ මම වීඩියෝ එකේ පෙන්නන්නම් ඒක මොකක්ද කියලා. ඒ ට්‍රෙකින් පෝල්ස් වලත් වර්ග තියෙනවා. එකේ උදාහරණයක් විදිහට මං ගත්ත ට්‍රෙකින් පෝල්ස් වල මෙහෙම යටට තියද්දි නිකන් බවුන්ස් වෙලා වගේ එනවා. නිකන් ෂොක් ඇබ්සෝබර්ස් වගේ තියෙනවා. එතකොට අත්වලට පොඩ්ඩක් කම්ෆර්ටබල්. ඕව නැතුව කිසි ෆැසිලිටි එකක් නැති නෝමල් ට්‍රෙකින් පෝල්ස් තියෙනවා. අපිට කත්මණ්ඩු වලින් උනත් ගන්න පුළුවන්. ඒක නිකන් පොළු වගේ කෙලිම පොළු දෙකක් තිබ්බා වගේ. ඒකත් මං කිව්වා වගේ ඉතින් ලොකු වැරයිටි එකක් තියෙනවා ට්‍රෙකින් පෝල්ස් වල ගන්න පුළුවන් විදිහවල අපි ගෙවන ගාන අනුව ඒ තනිකරම වෙනස් වෙනවා. ට්‍රෙකින් පෝල්ස් දෙකක් සාමාන්‍යයෙන් කත්මණ්ඩු වල රුපියල් 1000කට වගේ ගන්න පුළුවන් ලෝ ක්වොලිටි දෙකක්. හයි ක්වොලිටි ඒවා ඉතින් එතනින් උඩට තියෙනවා. ඊට පස්සේ තවත් ගොඩක් වැදගත් දෙයක් තමයි ස්ලීපින් බෑග් එක. ස්ලීපින් බෑග් එකත් රෙන්ට් කරන්න පුළුවන්. ගොඩක් කට්ටියට ස්ලීපින් බෑග්ස් නැහැ. වැදගත්ම දේ තමයි රෙන්ට් කරද්දි ගන්න ඕනේ -20 සෙල්සියස් වලට වැඩ කරන ස්ලීපින් බෑග්ස්. මොකද ලංකාවේම අපි යූස් කරන normal ස්ලීපින් බෑග්ස් තියෙන්නේ එච්චර ගොඩක් අඩු සීතල වලට නෙමෙයි -20 වලට කියන හොඳ thick ස්ලීපින් බෑග්ස් තියෙන්න ඕනේ. මේවත් කත්මණ්ඩු වලින් රෙන්ට් කරන්න පුළුවන්. ඕනනම් ගන්නත් පුළුවන්. පර්සනලි අපි කරේ අපිට හම්බුණා එක. ඒකින්ද සාමාන්‍යයෙන් වෙන්නේ රුපියල් 100ක් වගේ මේකටත් යන්න පුළුවන් දවසකට ස්ලීපින් බෑග් එක රෙන්ට් කරනවා නම්. අනිවාර්යයෙන්ම ගත්තී ස්ලීපින් බෑග් එක හොඳ ක්වොලිටි එකක්ද කියලා බලලා රෙන්ට් කරන්න. මොකද ස්ලීපින් බෑග් එකේ ප්‍රශ්නයක් වුණොත් රැට නිදිය ගන්න එකත් ප්‍රශ්නයක් වෙනවා. මුළු හයික් එකමත් ප්‍රශ්නයක් වෙනවා. තව වැදගත් දෙයක් තමයි ග්ලව්ස්. අපි ගිය කාලේ වින්ටර් එකේ ඉඳලා ගොඩක් සීතලට ගැලපෙන විදිහේ හොඳ ග්ලව්ස් දෙයක් තියෙන්න ඕනේ. නැත්නම් අත් දෙක දරා ගන්න බැරි තරම් සීතලයි. මොකද ඇඟ ඇතුලේ දාන් යන්නත් බෑ. මොකද ට්‍රෙකින් පෝල්ස් දෙක යූස් කරන්න ඕනේ හින්දා. ඒ කියන්නේ අත් එළියමයි තියෙන්නේ. ග්ලව්ස් හොඳ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අනිවාර්යයෙන්ම හොඳ ග්ලව්ස් දෙයක් ගන්න වින්ටර් එකේ යනවා නම් සමය කියනවා නම් එච්චරම හිතන්න ඕනේ නැති වෙයි ඒක ගැන. හැබැයි ඒ ටිකක් දුරට ග්ලව්ස් ගැනත් හිතන්න. වැදගත්ම දේ තමයි ඊළඟට shoes. shoes දෙක අනිවාර්යයෙන්ම waterproof දෙකක් ගන්න try කරන්න. මේකත් මම දන්න විදිහට rent කරන්න පුළුවන්. මම personally නම් ගත්තා. මේක තමයි මම එදා ඉඳන් use කරන shoes දෙක. දැන් අවුරුදු 3ක් විතර මේක මම පාවිච්චි කරනවා. අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකත් ගත්තේ Decathlon වලින්. රුපියල් 9000ක් විතර තමයි වුණේ. waterproof අරම මේවා තියෙන්න ඕන ඔක්කොම features ටික මේකේ තියෙනවා.
එකම කන්සිඩරේෂන් එක අනිවාර්යයෙන්ම waterproof ද කියලා බලන්න. ඒ වගේම ankles දෙක cover වෙනවා නම් ගොඩක් දුරට හොඳයි. මොකද දවස් ගානක් hike කරන හින්දා ankles එහෙම ගිහිල්ලා ankle sprain එකක් වගේ ආවොත් වැඩක් නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ වෙන්න ඕන නැති දෙයක්. ඒකින්ද waterproof ද කියලා බලන්න. ankles cover වෙනවා නම් ගොඩක් හොඳයි. ankles cover වුණොත් ප්‍රශ්නයක් නැහැ. හොඳ අඩියක් තියෙනද කියලා බලන්න. මොකද grip එක තියෙන තරමට අපිට comfortable යන්න පුළුවන්. ඔක තමයි main considerations ටික. main items නම් ওই ටික තමයි මට මතක විදිහට අපි ගෙනිච්ච. ඊට අමතරව තව වැදගත් දේවල් ටිකක් තියෙනවා. සීතල වැඩි වෙන්න පුළුවන් උඩට යද්දී wet pipes නැත්නම් toilet papers ගෙනියන්න. ලංකාවේ අපි normally toilet papers use කරන්නේ නැහැ. හැබැයි යුරෝප් වලින් USA වලින් western countries වලින් යන කට්ටියට නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි. toilet papers වල ටිකක් පුරුදු වෙලා ගියොත් හොඳයි. මේ ගමනේදී මොකද වතුර එහෙම උඩට යද්දී ෆ්‍රීස් වෙලා තියෙන්න පුළුවන්. අයිස් වගේ වතුර මේවා ඇඟේ දා ගන්නවා කියන්නේ වෙනම යුද්ධයක්, වෙනම ලෙඩක්. ඒකින්ද wet pipes නැත්නම් toilet papers use කරන තරමට ලේසියි. hand sanitizer ගෙනියන්න. hand sanitizer ගොඩක් දුරට වාසියක් වෙන්න පුළුවන්. වතුරෙන් අප හැම වෙලේම හොදන්න ගියොත් සීතලයි. බොන්න දෙන වතුර රස්නීය වතුර මේකට පාවිච්චි කරොත් සල්ලි යනවා. රස්නීය වතුර ගන්න හැම සැරේම hand sanitizer ගෙනිච්චොත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. කොරෝනාත් එක්ක දැන් නම් අපේ කට්ටිය hand sanitizers වලට ගොඩක් use වෙලා ඉත්තේ. ඉතින් අනිවාර්යෙන් මේ දෙකත් ගෙනිච්චොත් හොඳයි. අනිවාර්යයෙන්ම lip balm එකක් ගෙනියන්න. lip balm එක නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. තොල් වේලිලා පැලිලා දරා ගන්න අමාරු වෙනවා. lip balm එක ගෙනියන්න. sun cream එක ගෙනියන්න. sunscreen එක හැමදාම උදේට පොඩ්ඩක් ගාලා සුදු වෙලා සුදු වගේ යන්න පුළුවන් එතකොට. ඊළඟට ඔය ටික තමයි අත්‍තරම ලිස්ට් එකේ මගේ තියෙන්නේ. මම මේන්ලි කියන්න ඕනේ කියලා හිතාගත්ත දේවල්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ යන සීසන් එක මොකක්ද කියන එක මත මේ ගෙනියන ඇඳුම් වල එහෙම වෙනස්කම් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වින්ටර් කියන යන්නේ මම පර්සනල් රෙකමන්ඩ් කරන්නේ ගන්න පුළුවන් හොඳම ඇඳුම් හයිම ක්වොලිටි දේවල් පුළුවන් තරම් ඇඳන් යන්න. වින්ටර් එකේ එක්ස්පීරියන්ස් එක වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි යන්නේ. හිම වැටලා තියෙනවා, ඒ වගේ තියෙනවා. අපේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ දකින්න තියෙ හිම කුණාට පවා තියෙනවා. මේ වගේ එක්ස්ට්‍රීම් වෙදර්ස් එන්න පුළුවන් හින්දා හොඳ ඩියුරබල් හයි ක්වොලිටි ඇඳුම් තියෙන තරමට සේෆ්ලි හෙල්දි විදියට ගිහින් යන්න පුළුවන්. හැබැයි සමය කියන්නේ වුණොත් සමය කියන්නේ නෝමල් පීරියඩ් එක ගැන යන්නේ මෙච්චර හොඳ ඇඳුම් ඕන නැති වෙන්න පුළුවන්. කත්මණ්ඩු වලින් නොකෝෆ්ස් ගත්තත් ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. ලෝ ක්වොලිටි ඇඳුම් ගත්තත් ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සීතලත් ගොඩක් අඩුයි කියන්නේ සීතල එච්චර නැහැ. කොට රස්නිය වැඩි. ඒකින්ද අර වින්ටර් එකේ තියෙන චැලෙන්ජස් අඩු හින්දා ඇඳුනුත් ඒත් එක්කම පොඩ්ඩක් ලෝ කොස්ට් එකකින් කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට කත්මණ්ඩු වල ඇවිදින්න ගෙස්ට් හවුස් වලට ෆුඩ් වෝටර් වලට කොස්ට්ස් කොහොමද? හරි. කත්මණ්ඩු වල ඉන්න තැනක් ගත්තොත් මොකද අපි කෙලින්න්නේ කොළඹ ඉඳන් කත්මණ්ඩු වලට කත්මණ්ඩු වල ඉන්න ඕනේ දවසක් හරි දෙකක් හරි. සාමාන්‍යයෙන් $10 උඩ ඉඳන් තියෙනවා. ලංකාවේ රුපියල් 2000 උඩ වගේ ඉඳන් දවසකට ඉන්න පුළුවන්. කාමර ෂෙයා කරන් ඉන්න නම් මේ කොස්ට් එක තවත් අඩු කරගන්නත් පුළුවන්. පර්සනලි අපි හිටියේ අප්සරා බුටික් හොටෙල් කියලා හොටෙල් එක. ඒකට දවසට $40ක් විතර ගියා. ඔව්. කියන්නේ උගලන්ට තේරෙන්නේ නැති සාමාන්‍ය රේන්ජ් එකක් තියෙනවා. මේක 10 20න් පටන් ගත්තාම US ඩොලර් ඒ කියන්නේ රුපියල් 1000න් 2000න් පටන් ගත්තාම 10000 20000 නෙවෙයි 30000 වෙනකම් වුණා. සල්ලි දීලා උගලන්ට ඉන්න පුළුවන්. අඩුම 1000කට 1500කට වගේ අනිවාර්යෙන් ඉන්න පුළුවන්. හයික් එක යන ගමන් මේ ඉන්න ගෙස්ට් හවුස් වල හැමදාම මේ ගෙස්ට් හවුස් වල ප්‍රයිසස් රෙගියුලේට් කරලා තියෙන්නේ. යට ලෙවල් එකේ ති ගණන් ටිකක් අඩුයි. ටිකට් එක යන්න වැඩි වෙනවා. උඩට යන්න ගොඩක් අඩුයි. සාමාන්‍ය මම අහලා තියෙන විදිහට යටම ලෙවල් එකේ ඉඳන් 9 වගේ හරියට යනකම් US ඩොලර් 3-5 අතර ඒ කියන්නේ රුපියල් 600 1000 වගේ අතර ගානකට දවසක් ඉන්න පුළුවන් ෂෙයාර්ඩ් රූම් එකක. හැබැයි ඒකම ඉන්න දෙන ගොඩක් කරලා එච්චර අඩු ගානකට ඔයගොල්ලෝ එතනින්ම කෑම කනවා කියලත් ගැරන්ටි එකක් වගේ දුන්නොත් තමයි ගොඩක් කරලා එහෙම ඉන්න දෙන්නේ එච්චර අඩු ගානකට. ෂෙයාර්ඩ් රූම් එක ගොඩක් කරලා දෙන්නෙක් ඉන්නේ. ඒ වගේම එතනින් උඩට යද්දිත් ඔයිට වඩා පොඩි ගානක් තමයි වැඩි වෙන්නේ. ලොකු කොස්ට් එකේ ඩිෆරන්ස් එකක් නැහැ. ඊට අමතරව මේ වගේ නෝමල් ගෙස්ට් හවුස් තියෙනවා වගේම තව ලක්ෂරි ගෙස්ට් හවුස් එහෙමත් තියෙනවා දැන් මේ කාලෙදී හදලා තියෙනවා. අපි දැක්ක ලක්ෂරි ගෙස්ට් හවුස් සමහරව තියෙනවා හීටින් සිස්ටම්ස් එක්ක. නෝමල් ගෙස්ට් හවුස් වල හීටින් සිස්ටම්ස් මොකුත් නැහැ. අපි ස්ලීපින් බෑග් එක සරින්ගොත් ඒකේ පිහිටම තමයි. හැබැයි ලක්ෂරි ගෙස්ට් හවුස් වල හීටින් සිස්ටම්ස් තියෙනවා. කිසිම කරදරයක් නැහැ. ඔක්කොම තියෙනවා. ඒවත් සාමාන්‍යයෙන් රුපියල් 2000 4000 වගේ රේන්ජ් එකේ ලක්ෂරි ගෙස්ට් හවුස් එහෙමත් තියෙනවා. මේ කොස්ට් ගැන කියනවනම් හැමදේම වෙනස් වෙන්නේ උඩ අනුව. යටම ඇල්ටිටියුඩ්ස් වලදී ගණන් අඩුයි. උඩට යන්න ගණන් වැඩි වෙනවා. කෑම වලට එස්ටිමේට් එකක් දෙනවා නම් මම කියන්නේ රුපියල් 1500 2000 3000ක් ඔය අතර ගාණක්
යයි කෑම් වලට. කෑම් පුළුවන් තරම් රෙකමන්ඩ් කරන අපේ ගයිඩ් එහෙමත් කිව්වේ පුළුවන් තරම් වෙජිටේරියන් කෑම කන්න කියලා උඩට යන්න. මොකද උඩට මීට් ගෙනියන්නේ අර ඩොන්කීස්ලගේ පිටේ නැත්නම් යක්ස්ලගේ පිටේ තමයි මීට් ගෙනියන්නේ උඩට. එතකොට ගොඩාක් කල් පරණ වෙලා සීතලේ තියන්නේ නැතුව ගෙනියන මීට් තියෙන්නේ. කියලා පුළුවන් තරම් උඩට යන්න වෙජිටේරියන් කෑම කන තරමට හොඳයි. බජට් එක රෆ්ලි කිව්වොත් රුපියල් 1500 3000 4000 වගේ රේන්ජ් එක වෙන්න පුළුවන් තමන් කන ප්‍රමාණය කන කෑම වර්ග අනුව. 1500ට කිසිම ප්‍රශ්න නැතුව හොඳට කෑම කන්න පුළුවන්. ඒ වගේම අපි උදාහරණයක් විදිහට සමහර තැන් වලට ගිහිල්ලා වටේ තියෙන කැෆේ එකකට එහෙම ගිහිල්ලා කැෆේ එකේ කෑවා, පීසා කෑවා, එක තව කෑම වර්ග try කරා. ලෝක උසම බේකරිය තියෙනවා මේ ට්‍රෙක් එකේදී අපිට හම්බ වෙනවා. ඒ බේකරිය කෑම try කරා. අර ඒ වගේ එක දේවල් වලටත් කෑම වලට cost එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි use කරන විදිහ අනුව. වතුර වලට දවසට රුපියල් 800 1000 වගේ රේන්ජ් එකේ අපිට වතුර ෆිල් කරගන්න පුළුවන් ලීටර් 3ක් විතර. ඊට අමතරව කත්මණ්ඩු වල ඇවිදින ඒවා ගැන කතා කරොත් කත්මණ්ඩු වල සයිට් සීන් වලට මට පර්සනලි රුපියල් 20000 30000ක් අතර ගණන් ගියා. මොකද අපි කත්මණ්ඩු වල තියෙන දේවල් වගේම තව චන්ද්‍රගිරි හිල්ස් කියලා ඈත තියෙන තැන් ටිකුත් බලන්න ගියා. ඒ ඔක්කොම එකතු කරලා ගත්තොත් සයිට් සීන්, කෑම බීම, රෙස්ටොරන්ට්ස් වල කන්න ගියා. රෙස්ටොරන්ට්ස් 3-4ක ඔය ඔක්කොටම රුපියල් 20000ක් වගේ cost එකක් ගියා ඒවට. ඔය තමයි basically costs ටික. කත්මණ්ඩු වල ඉන්න, කත්මණ්ඩු වල ඇවිදින්න, ගෙස්ට් හවුස් වලට කෑම බීම ඔය ටික. ඊළඟට තියෙන ප්‍රශ්නේ පෝටර්ස්ලා ඇන්ඩ් ගයිඩ්ස්ලා ඕනේද? තනියම කරන්න පුළුවන්. තනියම කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හයික් එක කරන්න පුළුවන්. ඉන්ට්‍රස්ටිං විදිහට තමයි තනියම කරන එක. තනියම කරද්දී ඔයා තමයි ඔයාගේ බඩු ඔක්කොම ටික උස්සන් යන්න ඕනේ. ඒ වගේම ඔයාම තමයි ගයිඩ් කරගන්න ඕනේ. ඔයාම තමයි ඔයාගේ ට්‍රෙක් එකේ ප්ලෑන් එක හදාගන්න ඕනේ. ඉන්න තැන් හොයාගන්න ඕනේ. ඒ හැමදේම ඔයා කරන්න ඕනේ. පර්මිට්ස් ගන්න තැන ඉඳන් හැමදේම කරන්න පුළුවන් තනියම. කිසි ප්‍රශ්නයක් නැහැ. තනියම කරන්න පුළුවන් ඇත්තටම. එකම දේ ඔයාට හොඳට ෆිසිකල් ෆිට්නස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම රූට් එක ගැන හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඇක්ලයිමටයිසේෂන් ඒවා ගැන පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ අරගෙන. මේ දේවල් හොඳට නොලෙජ් එක අරන් කරනවා නම් අනිවාර්යයෙන් තනියම කරන්න පුළුවන්. ඕන තරම් මිනිස්සු තනියම මේ ට්‍රෙක් එක කරනවා. හැබැයි පෝට කෙනෙක් ගයිඩ් කෙනෙක් ගන්නත් පුළුවන්. පෝටර්ස්ලා සාමාන්‍යයෙන් වෙන්නේ රුපියල් දවසකට රුපියල් 3000ක් වගේ ඉඳන් උඩ තමයි පෝටර්ස්ලා වෙන්නේ. ගයිඩ්ලා දවසකට රුපියල් 3500 4000 විතර වගේ ඉඳන් උඩ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ රේන්ජ් එක. මීට වඩා අඩුවටත් හොයාගන්න සමහරට පුළුවන් වෙයි. අපිට හැබැයි ගොඩක් තැන් වලින් අහලා බලද්දි මේ ගණන් තමයි අපිට හම්බුනේ. පෝට කෙනෙක් 3000ට උඩ, ගයිඩ් කෙනෙක් 3500ට උඩ. දැන් උදාහරණයක් විදිහට ගයිඩ් කෙනෙක් ගන්න නම් අපි 4-5 දෙනෙක් යනවා නම් අර ගාන ඉතින් 4-5කට බෙදෙනවා. ඒ කියන්නේ ගයිඩ් කෙනෙක්ට 3500 නම් යන්නේ. දෙන්නෙක් යනවා නම් එක්කෙනෙක්ට යන්නේ 1750යි. ඒ වගේ ඒක බෙදලා යනවා cost එක. පෝටර්ස්ලාගේ වෙන්නේ ගොඩක් වෙලාවට දෙන්නෙක්ට එක පෝට කෙනෙක් තමයි සෙට් වෙන්නේ. මොකද පෝට කෙනෙක්ටත් ගෙනියන්න පුළුවන් උඩරම බරක් තියෙන සාමාන්‍ය කිලෝ 20ක් කියලා කියන්නේ. සාමාන්‍ය ට්‍රැඩිෂන් එක තමයි මිනිස්සු දෙන්නෙක් යනවා නම් එක පෝට කෙනෙක් ඒගොල්ලෝ එක්කන් යනවා. ඒ වගේ. ඒ වගේම පෝට කෙනෙක් ගයිඩ් කෙනෙක් එක්කන් යද්දී තවත් කන්සිඩර් කරන්න ඕන දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට පෝට කෙනෙක්ව ගයිඩ් කෙනෙක්ව අපි හොයාගන්නේ කත්මණ්ඩු වලට ගිහිල්ලා නැත්තම් ඔන්ලයින්. මේ පෝට හෝ ගයිඩ් ඉන්නේ කොහෙද කියන එක මතත් ඔයාලගේ කොස්ට්ස් ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පෝටයි ගයිඩුයි දෙන්නම ඉන්නේ කත්මණ්ඩු වල නම් එයාලව කත්මණ්ඩු වල ඉඳන් ලුක්ලා වලට ගෙනියන කොස්ට් එකත් ඕගොල්ලෝ දරන්න වෙනවා. එතකොට ඒගොල්ලන්ට ලෝකල් ෆ්ලයිට්ස් තියෙනවා. ඒක ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් හිතලා බලන්න ඕනේ. සමහර පෝටර්ස්ලා ඉන්නවා සෙට් වෙන්නේ ලුක්ලා වලින්. එතකොට එයාගේ ෆ්ලයිට් එකට කොස්ට් එකක් නැහැ. ඊට අමතරව පෝටර්ස්ලට කන්න බොන්න යන වීදම් කවුද දරන්නේ? ඒවා අර ෆී එකට ඉන්ක්ලූඩඩ්ද? ඒ දේවල් හරියටම කතා කරලා විසඳගෙන ඉන්න ඕනේ මේගොල්ලෝ හය කරලා ගෙනියන්න කලින්. ඒ වගේම පෝටර්ස්ලටයි ගයිඩ්ස්ලටයි ඉන්ෂුරන්ස් තියෙනවද කියන එකත් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. මොකද අපිට වගේම ඒගොල්ලන්ටත් ලෙඩ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හෙලිකොප්ටර් ඉවැකියුේෂන් එක ඕන නම් කොහොමද ඒක කරන්න කියන එක බලන්න ඕනේ. ගොඩක් දුරට නේපෝල් වල පෝටර්ස්ලා ගයිඩ්ලා රෙජිස්ටර් වෙලා ඉන්නේ. රෙජිස්ටර්ලා ඉන්න පෝටර්ස්ලා ගයිඩ් ලෝන තරම් ඉන්නවා. ඒකින්ද ඒකත් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න කත්මණ්ඩු වලින් හෝ ලුක්ලා වලින් කෙනෙක් ගන්න ඕනේ. කොහොමද හොයාගන්න කිව්වොත් කත්මණ්ඩු වල තමිල් කියන ඒරියා එකේ ඔයගොල්ලෝ විදන් යද්දී ගොඩක් තැන් වල තියෙනවා ඒජන්සිස් වගේ දාලා. මේ ඒජන්සිස් වලට ගිහිල්ලා කතා කරොත් පෝට කෙනෙක් ගයිඩ් කෙනෙක් හොයාගන්න ඕන කියලා අනිවාර්යයෙන්ම හොයාගන්න තැනක් කියනවා. ඒගොල්ලෝ නැත්තම් හොයලා දෙනවා. ඒ වගේ කඩ ඕන ඔය රෙදිහෙම තියෙන කඩේකට ගියාමත් ඒගොල්ලෝ එක්කෙනෙක්ව හොයලා දෙනවා. හැබැයි පුළුවන් තරම් මේක හොයද්දී
අපි හිතන්න ඕනේ අපිටත් සේෆ් වෙන විදිහට ගන්න. මොකද මේ පෝටර් කෙනෙක් ගයිඩ් කෙනෙක් පොල්ලක් තියලා ගියොත් ආයේ ඒගොල්ලෝ හොයාගන්න විදියක් හරි තියෙන්න ඕනේ. ඒකින්ද පුළුවන් තරම් අර රෙපියුටඩ් ඒජන්සි එකකින් වගේ තැනකින් මේක හොයාගන්න තරමට හොඳයි. ඒක වගේම ඒගොල්ලෝගේ ලයිසන්ස් චෙක් කරන තරමට හොඳයි. ඒ වගේම යන කොස්ට්ස් කවුද ඒව ගෙවන්නේ මොකටද ඒව ගෙවන්නේ ඒ හැමදේම නෙගෝෂিয়েට් කරගෙන හය කරන්න අනිවාර්යයෙන්ම නැත්නම් පස්සට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දුරට නෙපෝල් වල ට්‍රැඩිෂන් එකක් විදියට පෝටර්ස්ලට ගයිඩ්ස්ලට ටිප් එකකුත් දෙනවා. මුළු දවස් 10 12ම ගිහිල්ලා මම ඔන්ලයින් නම් දැකලා තියෙන සාමාන්‍ය ඇවරේජ් එක දෙන්නේ $8-10 රේන්ජ් එකේ කියලා. අපි ට්‍රෙක් එක යද්දිත් අපේ 4 දිනක් හිටියේ ඉඳ ගයිඩ් කෙනෙක්ට $150ක් වගේ දුන්නා. ඒක රුපියල් 30000ක් විතර. පෝටර් කෙනෙක්ට 150ක් විතර දුන්නා. රුපියල් 30000ක් විතර ගයිඩ්ට අපි 4 දෙනාම එකතු වෙලා $200ක් දුන්නා. රුපියල් 40000ක් විතර. ඒක ඇවරේජ් කියන්නේ දවසකට 1500-2000ක් වගේ තමයි ටිප් එක කැල්කියුලේට් කරන්න ඕනේ කියලා. මේකදී අඩු වැඩි වෙන්න පුළුවන්. ඕගොල්ලෝගේ පෝටර්ගේ හෝ ගයිඩ්ගේ තියෙන රිලේෂන්ෂිප් එක මත ඕගොල්ලොත් එක්ක ගොඩක් ෆිට නම් ටිප් කරන්න කැමති නම් ටිප් එක වැඩි දෙන්නට ප්‍රශ්න නැහැ. ඇවරේජ් එක $8-10. ඔය තමයි පෝටර්ස්ලා ගයිඩ්ස්ලා ගැන ගද්දි කන්සිඩර් කරන්න ඕන දේවල්. ඊළඟට අහලා තියෙන ප්‍රශ්න තමයි ෆෝන්ස් කැමරා චාර්ජ් කරන්න කොහොමද? ෆෝන් සිග්නල් තියෙනවද? ඔව් ෆෝන්ස් කැමරා චාර්ජ් කරන්න පුළුවන්. හැම ගෙස්ට් හවුස් එකකම කාමරවල චාර්ජින් පෝට්ස් නැති වුණාට මේන් ඒරියා එකට ගිහිල්ලා ගෙස්ට් හවුස් එකේ අයිතිකාරයාගේ නැත්නම් එතන කවුන්ටර්ස් වල ඉන්න කට්ටිය ඉන්නෝ චාර්ජ් කරන්න ඕන කියලා. ඒගොල්ලෝ ෆෝන්ස් අරන් චාර්ජ් කරලා දෙනවා. සමහර තැන්වල පැයට චාර්ජ් කරනවා. සමහර තැන්වල per one charge කියන්නේ 100% එකෙන් චාර්ජ් වෙනකොට කීයද කියන එක මත normally cost එක රුපියල් 200ක් රුපියල් 400ක් වගේ අතර ප්‍රමාණයක් තමයි යන්නේ. යට ඉති අඩුයි උඩට යන්න වැඩි වෙනවා. ෆෝන් සිග්නල් තියෙනවා. මම සිංගප්පූරුවෙන් යද්දි රෝමින් පැකේජ් එකක් දාන්නේ මට රුපියල් 5000ක් විතර එකට ගියේ. ඒ රෝමින් පැකේජ් එකට මට අහුණු නෙට්වර්ක් එක නම් හරියට මතක නැහැ. කොහොමද මට අහුණු නෙට්වර්ක් එකට දිගටම සිග්නල්ස් තිබ්බා. ගොඩක් තැන්වලදී සිග්නල් එක තිබ්බ ඉන්ටර්නෙට්. හැබැයි සර්ප්‍රයිසින්ග්ලි බේස් කැම්ප් එක ගාවට ගියාම ෆුල් සිග්නල් තිබ්බා. 4G එහෙමත් තිබ්බා. 4G හරි 3G හරි දෙකෙන් එකක්. කොහොමද සිග්නල් රූට් එක පුරාවටම තියෙනවා නෙට්වර්ක් එක මත. ඒකෙන්ද පොඩ්ඩක් චෙක් කරලා ගන්න. කත්මණ්ඩු වලින් එහෙම තියෙනවා ටූරිස්ට්ලට වෙනම සිම්ස් එහෙම තියෙනවා ඉන්ටර්නෙට් වැඩ කරන. ඒ වගේ සිම් එකක් ගන්නත් පුළුවන්. ඊට අමතරව Wi-Fi එහෙමත් තියෙනවා. යන හැම ගෙස්ට් හවුස් එකකම එවරස්ට් ඒරියා එකටම අහුවෙන Wi-Fi නෙට්වර්ක් එකකුත් තියෙනවා. ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. මට ප්‍රයිසස් එම හරියටම ෂුවර් නැහැ. ඒකින්ද ප්‍රයිසස් මේකේ කියන්නෙත් නැහැ දැම්මෙත් නැහැ. ඒවත් චෙක් කරලා බලන්න පුළුවන්. Wi-Fi හැම ඔප්ෂන් එකම තියෙනවා. කම්පැනි එකක් එක්ක ට්‍රෙක් එක කරන එක වාසිද? ප්‍රයිසස් කොහොමද? මොනවද ඉන්ක්ලූඩඩ්? මම පර්සනලි කරේ කම්පැනි එකක් එක්ක මට ගියා $1295ක්. ඒ කියන්නේ ලංකාව සල්ලි වලින් $2,40,000ක් විතර. කම්පැනි එකක් එක්ක කරද්දී වාසිය තමයි ඒ කියන්නේ අපිට කිසිම දෙයක් ගැන හොයන්න ඕනේ නැහැ. අපිට කිසිම ප්ලෑන් එකක් ඕනේ නැහැ. ඒගොල්ලෝ හැමදේම කරලා දෙනවා. අපේ පර්මිට් එක ගන්න තැන ඉඳන් අපේ ඉන්ටර්නල් කත්මණ්ඩු ලුක්ලා ෆ්ලයිට් බුක් කරන තැන ඉඳන් ගෙස්ට් හවුස් බුක් කරන තැන ඉඳන් හැමදේම ඒගොල්ලෝ කරනවා. ඒ වගේම පෝටර්ස්ලා හොයලා දෙනවා. ගයිඩ්ලා හොයලා දෙනවා. ඒ හැමදේම කරන්නේ අපේ කම්පැනි එකේ. එතකොට මම කම්පැනි එක හොයාගත්තේ mainly trip advisor එක through ගියා. top 10-15 තියෙන කම්පැනිස් ටික බැලුවා. prices බැලුවා. තියෙන පැකේජ් එක බැලුවා. මොනවද included බැලුවා. මොනවද excluded කියලා බැලුවා. ඊට පස්සේ ඒ හොයාගත්ත ටිකෙන් මේ හැමදේම කන්සිඩර් කරලා තමයි මම නේපෝල් හයිකින් ටීම් කියන කම්පැනි එක තෝරගත්තේ. මම නායක කම්පැනි එක highly recommend කරනවා. මොකද price එකත් සෑහෙන අඩු low price එකකට ඒගොල්ලෝ ගොඩක් හොඳ පැකේජ් එකක් දෙනවා. low price කිව්ව අතරම මේක expensive ඒ වුණාට අනිත් කම්පැනිස් වලට සාපේක්ෂව මේගොල්ලෝගේ price එක සෑහෙන හොඳයි කියලා මට නම් හිතුනේ. මේගොල්ලෝ තමයි trip advisor එකේ outdoor activities in Nepal කියලා ගහුවාම number 1 එන්නේ Nepal hiking team කියන agency එක. included මොනවද excluded මොනවද කියන එක බැලුවොත් included මොනවද කිව්වොත් අපි ගිය trip එකට නම් ඒ කියන්නේ අපි එයාපෝට් එකෙන් බැස්ස වෙලාවෙ ඉඳන් හොටෙල් එකට ගෙනින් දානවා. හයික් එකට කලින් දවසේ සහ පස්සේ දවසේ හොටෙල්ස් වල කොස්ට් එක 3 star හොටෙල් එක
ඒ වගේම අපි දෙන්නගේ හයික් පුරාවටම accommodation sharing room එක මායි ජයනුයි accommodation ඊළඟට සමහර තැන්වල hot water bath include කරලා තිබ්බා පබ් දින් නම් චබසල් ලුක්ලවල ඊට අමතරව breakfast lunch dinner ඔක්කොම full board තිබ්බා tea coffee ඔක්කොම එක water liters 3ක් දවසට දුන්නා hot water බොන්න ඊපස්සේ ගයිඩ් කෙනෙක් හිටියා හොඳ ගයිඩ් කෙනෙක් දීලා තිබ්බා ඉංග්‍රීසි කතා කරන ඒකත් ටිකක් වැදගත් වෙන්න පුළුවන් දෙන්නෙක්ට අපි දෙන්නට එක පොට කෙනෙක් හිටියා ඒගොල්ලන්ගේ accommodation salary insurance හැමදේම කම්පැනි එකෙන් බලා ගන්නවා ඊට අමතරව මේ $295 වලට නැත්නම් 2,40,000ට අර කත්මන්ඩු ලුක්ලා ෆ්ලයිට් එක included ඒකේ dates adjust කරනවා change කරනවා ඔක්කොම ඒගොල්ලෝ කරනවා ඊට අමතරව මේ tour එකට ඕන permits ගන්න වැඩ permits මම දන්න විදිහට දෙකක් ඕනේ ඒ දෙකම ඒගොල්ලෝ අරන් තිබ්බේ ඒ හැමදේම ඒගොල්ලෝ කරනවා ඊට අමතරව down jackets sleeping bags වගේ දේවල් අපිට free දුන්නා කම්පැනි එකෙන් කෙලින්ම ගන්න තෝ ඒ වෙනත් රෙන්ට් කරන්න උනත් කම්පැනිස් තුරු කරන්න පුළුවන් අපිට දෙන ඒවා කැමති නැත්තම් ඒ වගේ ගොඩක් දේවල් included මේ කම්පැනිස් වලින් දෙන tours වලට අනිවාර්යයෙන්ම මේ කම්පැනිස් වලට ගිහිල්ලා tour එකේ තියෙන page එක බලලා online included මොනවද excluded මොනවද කියලා හොඳට තේරුම් අරගෙන ගන්න මොකද සමහර ඒවා ගාන ගොඩාක් අඩු කරනවා ගොඩක් ඒවා included නැහැ ඒකින්ද අර හොඳ balance එකක් කරන විදියට අපේ cost එක overall cost එක අඩු වෙන විදියට හිතලා තමයි ඒ වගේම ratings reviews කියවලා හොඳ මීට කලින් චොර වෙලා නැති කැතඩ කරලා නැති හොඳ companies එක යන්න try කරනවා හොඳයි කියලා තමයි මම හිතන්නේ අන්තිම ප්‍රශ්නේ තමයි ඔක්කොම බලුවම total cost එක කීයද Everest base camp යන්න කීයක් යනවද මට ගියේ cost එක ගැන කතා කරොත් මම ගියේ flight එක සිංගප්පූරු ඉඳන් කත්මන්ඩු වලට මම කලිට සිංගප්පූරු ඉඳන් මම කීපතරම කිව්වා මම හිතන්නේ cost එක 90000යි ලංකා සල්ලි වලින් package එකට මම ගත්ත tour එකට 2,40,000ක් විතර insurance එකට well nomads වලින් ගත්තේ 18000යි කත්මන්ඩු වල මගේ package එකට include දවස් ගන්නට අමතරව මම තව දවස් දෙකක් විතර හිටියා ඒකටත් ගියා 15000ක් විතර කත්මන්ඩු වල tours ගියා trips ගියා restaurants වලට කන්න බොන්න ගියා තව එක දේවල් ගොඩක් ගියා souvenirs ගන්න මේ හැම දෙයකම තව 25000 අතර ගණක් ගියා tour එක ඇතුලේ කියන්නේ trek එක ඇතුලේ දුන්න කෑම වලට අමතරව තව එක ඒවා කෑවා chocolates coffee hot chocolate මම ගොඩක් කැමති hot chocolate වලට තියෙන හැමතැනදීම hot chocolate බිව්වා ඔය වගේ ගොඩක් දේවල් කෑවා බිව්වා ඒවට මට රුපියල් 10000ක් විතර ගියා ඊට අමතරව equipment මම රෙන්ට් කරේ නැහැ කිසි දෙයක් මට free හම්බුන down jacket එකයි sleeping bag එකයි ඊට අමතරව ගත්ත හැමදේම සල්ලි දීලා ගත්තේ ඒ සල්ලි දීලා ගත්ත හැමදේම අතරින් එක ජැකට් එකක් විතර මම කිව්වා knock off ජැකට් එකක් ගත්තා කියලා රුපියල් 3000 4000 වගේ රේන්ජ් එකේ waterproof ජැකට් එක ඊට අමතරව අනිත් හැමදේම මම ගත්තේ Decathlon එකෙන් ඔක්කොම ඒ ටිකේ cost එක ඒ ටිකට මට ගියා 60000ක් 50000 60000 වගේ රේන්ජ් එකේ ගියා අන්තිමට ගයිඩ්ලට දුන්න ටිප්ස් 20000ක් වගේ කියලා මේ ඔක්කොම එකතු කරාම මගේ total cost එක මගේ Excel sheet එකේ තිබ්බේ 4,83,000ක් කියලා ඔබ තමයි මගේ total cost එක approximately මේක අඩු කරනවා නම් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම agency එකකට tour එක කරනකොට තනියම කරන්න පුළුවන් ගයිඩ්ලා පෝටස්ලා නැතුව කියන්නේ මේ minimum පැත්තට යනවා නම් කත්මන්ඩු ලුක්ලා ෆ්ලයිට් එකත් එක්ක මේ මිනිමම් විදියට කරනවා නම් අර මං ඉස්සෙල්ලා කියපු ඒව දාලා හදලා බලද්දි මට රෆ්ලි එන්නේ 1,70,800 කියලා තමයි රෆ්ලි එන්නේ දවස් 12ක හයික් එක කරනවා මෙතනිනුත් කත්මන්ඩු ලුක්ලා ෆ්ලයිට් එකත් අයින් කරලා ජිරි හරි සලේරි කියන තැනට හරි ගිහිල්ලා එතනින්දම හයික් එක කරන්න පටන් ගන්නවා නම් ෆ්ලයිට් එක cost එක අඩු වෙනවා හැබැයි අර ඉන්න දවස් ගාන වැඩි වෙන හින්දා accommodation වලට එහෙම පොඩි ගණන් ටික වැඩි වෙනවා. මේ ටිකක් දාලා මම නිකන් හදලා බලුවා roughly 1.55ක් වගේ ගානකට කරන්න පුළුවන්. පෝටස්ලා ගයිඩ්ස්ලා නැතුව. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කොච්චර රේන්ජ් එකක ගණන් වෙනසක් වෙන්න පුළුවන්ද කියලා. අපි තෝරගන්න options අපි වියදම් කරන විදිය අනුව. කියන්නේ 1,50,000ක වගේ cost එකකින් කරන්න පුළුවන්. අඩුම වියදමින් හැම තැනම කරන්න පුළුවන් උපරිම cost cutting කරන ඒවා කරගෙන ගියොත් කරන ෂෙයා කරනවා උපරිම විදියට ෂෙයා කරගෙන
ඒ විදිහට ගියොත් අඩුම quality equipment පුළුවන් තරම් අඩු වියදම් කරලා අරගෙන පුළුවන් තරම් rent කරලා ගන්න වියදම් අඩු කරලා එහෙම කරොත් 1,50,000 1,60,000 වගේ range එකට ඊට පස්සේ ෆ්ලයිට් එකක් ඉන්ක්ලූඩ් කරගත්තොත් තව 25,000 30,000ක් වැඩි වෙනවා. ඒකට උඩට ඊට අමතරව ගයිඩ්ස්ලා පෝටර්ස්ලා ගත්තොත් තව වැඩි වෙනවා. එහෙම නැත්නම් ටුවර් ඒජන්සි එකක් ගියොත් මට වගේ සාමාන්‍යයෙන් 4,00,000ට වඩා ගණන් යන්න පුළුවන්. මොකද ඒ ටුවර් ඒජන්සි කොස්ට් එකත් එක්ක ඔය විදිහට තව ලක්ෂරි ටුවර්ස් කියලා තියෙන ඒවට ස්පේස් කැම්ප් එකට යන ඔය 6,7 ඒ වගේ ඕන රේන්ජ් එක ගානක් යන්න පුළුවන්. ඔය ටික තමයි ප්‍රශ්න ටික. මම හිතනවා රීසනබල් විදිහට උත්තර දුන්නා කියලා. තේරෙන විදිහට හරියට ක්ලියර් නැත්තම් ප්‍රශ්නයක් සහ උත්තරයක් ආයෙත් කමෙන්ට් කරන්න. මම කමෙන්ට් එකට උත්තරය කෙලින්ම දාන්න. ආයෙත් වීඩියෝ එක කරන්න. එහෙනම් මේ වීඩියෝ එක දැන් ගොඩක් වෙලා කරපින්දා අපි වීඩියෝ එක ඉවර කරමු. thank you ප්‍රශ්න ඇහුවට. thank you වීඩියෝ එක බැලුවට. වීඩියෝ එක ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. අපි එහෙනම් next vlog එකෙන් හම්බෙමු. ස්විට්සර්ලන්ඩ් වල හරි තව කොහේ හරි යන වීඩියෝ එකක් තමයි දාන්න ඉන්නේ. next vlog එකෙන් හම්බෙමු එහෙනම්. bye.